Good evening, everyone. First of all, I would like to welcome you all for this session today. So all the district Rotarians, protractors, undergraduates, and all other participants, welcome to the Investor 2021, organized by the Finance Avenue of Rotaract Club, University of Kelaniya. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා අද දවසේ අපේ සෙෂන් එකට. ඉතින් ඇත්තටම මේ සෙෂන් එක මේ වෙබිනාර් එක අපි ඕගනයිස් කරන්නේ සීරීස් එකක් විදිහට. ඉතින් මේ වෙබිනාර් සීරීස් එකේ පළවෙනි වෙබිනාර් එක තමයි අද දවසේ අපි ඔයගොල්ලොත් එක්ක මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අපි මේ වගේ වෙබිනාර් සීරීස් එකක් ඕගනයිස් කරන එකේ ඇත්තටම අරමුණු කීපයක් තියෙනවා. ඉතින් මේ අරමුණු අතරින් ප්‍රධානම අරමුණ තමයි මේ වෙලාවේ අපි හැමෝම දන්නවා අපි හැමෝටම පොදුවේ මුහුණ දෙන්න වෙලා තියෙන මේ වසංගත තත්ත්වය. ඉතින් මේ තත්ත්වයත් එක්ක අපි හැමෝම ගෙදරට සීමා වෙන්න අපිට වෙලා තියෙනවා අපි අකමැත්තෙන් වුණත්. ඉතින් ඒ තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම අපේ තරුණ ප්‍රජාව මේ දිනවල මේ අන්තර්ජාලය හරහා සිදු කරන මුදල් ලිපීම් එහෙමත් නැත්නම් e-money කියන concept එක ගැන ගොඩක් දෙනා මේ දවස්වල කතා බහ කරනවා උනන්දුවක් දක්වනවා. ඉතින් ඒත් එක්කම මේ වසංගතයේ වගේ වේගෙන්ම මේ අන්තර්ජාල ව්‍යාපාර කියන නමට මුවා වෙලා විශේෂයෙන්ම මේ ලංකාවේ මේ දවස්වල විවිධාකාරයේ නීති විරෝධී දේවල් නීති විරෝධී ව්‍යාපාර මේ දවස්වල පැතිරෙමින් යනවා ඉතාමත්ම වේගයෙන්. ඉතින් ඒකත් එක්ක සමහර තරුණ තරුණියන් මේ දේවල් වලට යොමු වෙලා තමන්ගේ කාලය මුදල් දෙකම නාස්ති කරගන්න වෙලාවලුත් ඒ වගේ අවස්ථාත් අපිට ඕනෑ තරම් දක්නට තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම සලකලා බලලා අපි හිතුවා ඉතින් මේ වෙලාවේ අපේ රටටත් ඒ වගේම අපේ තරුණ පරම්පරාවටත් ඒ වගේම මේ ගැන උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුටත් අපි හැමෝටම මේකේ යහපතක් වෙන්න පුළුවන් දෙයක් මේ වෙලාවේ අපිට ඕගොල්ලෝ අතරට අරන් ඉන්න පුළුවන් නම් ඇත්තට මේක මේ වෙලාවේ ගොඩක් ලොකු ඒ වගේම අපි හැමෝටම වැදගත් වෙන දෙයක් වෙයි කියලා. ඉතින් ඒකට මම හිතන්නේ හොඳම මාතෘකාව තමයි අපි තෝරගෙන තියෙන්නේ කොළඹ කොටස් කුමාරුව. ඉතින් කොළඹ කොටස් කුමාරුව මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම නිවසේ ඉඳන් අන්තර්ජාලය හරහා මේ කොළඹ කොටස් කුමාරුවේ සිදුවන සියලුම ගනුදෙනු ඔයාලට කරගැනීමේ හැකියාව දැන් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කොළඹ කොටස් කුමාරුව ගැන තමයි මේ වෙබිනාර් සීරීස් එක අපි ඕගනයිස් කරලා තියෙන්නේ. ඒක ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් ඒත් එක්කම සෙෂන් එක පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා මේ වෙලාවේ ඔයගොල්ලන්ට කරන්න. අපි සෙෂන් එකේ අවසානයේට ඔයාලට Google ෆෝම් එකක් දෙනවා. ඇත්තට මේ ෆෝම් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සෙෂන් එක සම්බන්ධව සහ අපි ඉදිරියට කරන්න ඉන්න වෙබිනාර් සම්බන්ධව ඔයාලට තියෙන අදහස් යෝජනා ඒ වගේම ඔයාලා ඉගෙන ගන්න පුළුවන් ඔයාලා ඉගෙන ගන්න කැමති ඔයාලා උනන්දුවක් දක්වන කොළඹ කොටස් කුමාරුව සම්බන්ධයෙන් තියෙන දේවල් ඔයාලට පුළුවන් මේ ෆෝම් එක හරහා අපිට දන්වන්න. එතකොට ඒක අපිට පහසුවක් වෙනවා අපේ ඉදිරි වෙබිනාර්ස් අපිට ඕගනයිස් කරනකොට. ඉතින් ඒක ඒ පුංචි ඉල්ලීමත් ඔයගොල්ලෝගෙන් කරන ගමන්ම මම නැවතත් එනවා අද දවසේ අපේ මේ වෙබිනාර් එක ගැන ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. එතකොට අද වෙබිනාර් එක මම කලිනුත් කිව්වා වගේ මේ වෙබිනාර් සීරීස් එකේ පළවෙනි වෙබිනාර් එක. ඉතින් මේ පළවෙනි වෙබිනාර් එකේදී අපි ඔයාලත් එක්ක අද දවසේ අපි අද දවස් තුළ ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ මේ කොළඹ කොටස් කුමාරුව සම්බන්ධයෙන් වෙන මූලිකම දේවල්. උදාහරණයක් වශයෙන් මේ කොළඹ කොටස් කුමාරුව කියන්නේ මොකක්ද?
අපි කොහොමද CDS එකේ account එකක් open කරගන්නේ, ඒ හරහා අපි කොහොමද අපේ පළවෙනි trade එක කරගන්නේ, මේ වගේ බේසික්ම දේවල්, මූලිකම දේවල් තමයි අද දවසේ අපි ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ කොළඹ කොටස් හුවමාරුව ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට උනත් අද දවසේ අපේ මේ වැඩසටහන අවසන් වෙද්දී ඒ ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම මූලික දැනුම ඔයාට ලබා ගැනීමේ හැකියාව මේ වෙබිනා එක හරහා අපි ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් so for that we have Mr. Vinod Payagala is with us. He is a Bachelor of Science special degree holder in accountancy at University of Sri Jayawardenepura, and also he is a chartered accountant, chartered marketer, co-founder and managing director of PNJ Consultants Private Limited and co-founder of Vegan Foods Private Limited. ඉතින් මම හිතන්නේ තවත් අපි වෙලාව නාස්ති කරන්නේ නැතුව දැන් කාලය දැනටමත් ගෙවිලා තියෙන නිසා විනාඩි කිහිපයක් අපිට පුළුවන් අපේ වැඩසටහන ආරම්භ කරන්න. විනෝද් සර්, අපිට පුළුවන් වැඩසටහන මෙතන ඉඳන් ආරම්භ කරගෙන යන්න. good evening හැමෝටම. පොඩ්ඩක් ඉන්න මම හරි. good evening, සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. මේක කැලණි යුනිවර්සිටි එකේ රටරැක් ක්ලබ් එකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරාට. මුලින්ම කියන්න ඕන මේ සෙෂන් එකේ මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් ටෙක්නිකල් පැත්තට යන්න. මම ඕගොල්ලොන්ට මොකද්ද මේ දැන් කතා කරමු මල්ලි කිව්වා වගේම මොකද්ද කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක නැත්නම් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව කියන්නේ මොකක්ද කියන තැන ඉඳන් ඔයගොල්ලෝ කොහොමද ඒක ගැන මොනවාද ඔයගොල්ලෝ දැනගන්න ඕන සහ කොහොමද සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එහෙම නැත්නම් CDS කියලා කියන අපි සිංහලෙන් කියනවා මධ්‍යම තැන්පතු ක්‍රමය කියලා. ඒකේ ගිණුමක් කොහොමද ඔයගොල්ලෝ ඕපන් කරගන්නේ? ඕපන් කරලා කොහොමද ඔයගොල්ලන්ගේ පළවෙනි ට්‍රාන්සැක්ෂන් එක කරන්නේ තැනට වෙනකම් මම ඔයගොල්ලන්ට අද කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ ඇනලයිස් කරලා ඔයගොල්ලෝ ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන්ස් කරන්න. ඒතකොට මම මෙතනින් කලින් කිව්වා වගේම ගොඩාක් ටෙක්නිකල් පාර්ට් එකක් නැහැ. හැබැයි සමහර තැන් සමහර ලාවට මම ප්‍රැක්ටිකල් පැත්ත පෙන්නනවා අද ඔයගොල්ලන්ට කොහොමද ට්‍රේඩ් එකක් කරන්නේ. ඒතකොට මම ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ ලොග් වෙලා කොහොමද ට්‍රේඩ් එකක් කරන්නේ, කොහොමද මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලෝ කොහොමද ඒක ඩීල් කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට මේක ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් කරගන්න. මෙතන පාර්ටිසිපන්ට්ස්ලා 600 ගානක් 700ක් හිටියත් ඔයගොල්ලොන්ට chat එකේ හරි Q&A සෙෂන් එකක් දෙනවා මම ඔයගොල්ලන්ට. Q&A සෙෂන් එකක් එනකන් ඉන්න නැතුව ඒ තැන්වලදීත් ඔයගොල්ලෝ මොහොත ප්‍රශ්න තියෙනවා නම් මගෙන් හරිය සෝට් අවුට් කරගෙන මේක ඉස්සරහට කරගෙන යනවා. හරිද? හරි. අපි පටන් ගමු. මම කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ එහෙම නැත්නම් CSE කියන එකට එන්න කලින් මම ඔයගොල්ලන්ට බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මොකද්ද මේ ෆයිනෑන්ෂල් මාකට් එක, එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපොළ කියන්නේ මොකද්ද සහ එතනින් ඉස්සරහට ගිහිල්ලා අපි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට එමු. මූල්‍ය වෙළඳපොළ එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් මාකට් එක කියලා කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ට්‍රේඩ් වෙන තැන. හරිද? එතකොට පොළ ඔයගොල්ලෝ දන්නවා නිකන් පොළ මොකක් හරි වෙළඳපොළක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. ඒතර මේ වෙළඳපොළ ගත්තම ඒකේ මොනවා හරි භාණ්ඩ තමයි හුවමාරු වෙන්නේ. වෙළඳාමක් සිදු වෙනවා. මේ ෆයිනෑන්ෂල් මාකට් එකේ හුවමාරු වෙන්නේ මෙතන හුවමාරු වෙන්නේ මූල්‍ය උපකරණ. හරිද? ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස්. එතකොට මේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම නැත්නම් මේ මූල්‍ය උපකරණ වල පරිණතභාවය අනුව ඒ කියන්නේ මේක කොච්චර කල් පිරෙන්න යනවද, මේක කෙටි කාලින දිගු කාලිනද කියන එක මත මේ ෆයිනෑන්ෂල් මාකට් එක එහෙම නැත්නම් මේ මූල්‍ය වෙළඳපොළ කැඩෙනවා කැලි දෙකකට. එකක් තමයි කැපිටල් මාකට්, ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ. අනිත් එක මනි මාකට් එහෙම නැත්නම් මූල්‍ය වෙළඳපොළ. ඒතකොට මේ කැපිටල් මාකට් එක කිව්වම අපි දන්නවා ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ හැම වෙලේම දිගු කාලීන මූල්‍ය උපකරණ හුවමාරු වෙන තැනක. ඒ කියන්නේ long term financial instruments තමයි මෙතන ට්‍රේඩ් වෙන්නේ. මනි මාකට් කියලා ගත්තම එතකොට අපි දන්නවා capital market එක long term instruments නම් trade වෙන්න ඕන. money market එක අපි දන්නවා short term financial instruments තමයි trade වෙන්නේ. එතකොට අපි දැන් අද කතා කරන්නේ කොළඹ stock exchange එක ඇවිල්ලා basically අපිට categorize කරන්න පුළුවන් capital market එකක් විදියට. හරිද? එතකොට capital market එකක් කියලා කිව්වම එතකොට කොළඹ stock exchange එකේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕන මේක ඇතුලේ trade වෙන්නේ, ඒක එහෙම නැත්නම් මේක ඇතුලේ හුවමාරු වෙන්නේ, ගනුදෙනු සිදු වෙන්නේ දිගු කාලීන මූල්‍ය උපකරණ, දිගු කාලීන ඒ කියන්නේ long term financial instruments.
එතකොට මම මෙතන කැපිටල් මාකට් එකේ හුවමාරු වෙන උපකරණ දාලා තියෙනවා. එකක් තමයි ෂෙයාර්ස්. ඔයගොල්ලෝ දන්නවා ෂෙයාර්ස් එහෙම නැත්නම් කොටස් කියලා කියන්නේ සමාගමක ප්‍රාග්ධනය කෑලි වලට කඩලා ඒක කොටසකට තමයි අපි එක ෂෙයා එකක් කියන්නේ. එක කොටසක් හිතන්න මිලියන 100ක් වටින කම්පැනි එකක්, මිලියන 100ක ප්‍රාග්ධනය තියෙන කම්පැනි එකක්. ඒක කොටස් අපි මිලියන 10කට කැඩුවොත් එතකොට මිලියන 100 10න් බෙදුවම එක කොටසක් අපිට රුපියල් 10ක් විතර කියලා කියන්න පුළුවන්. එතකොට මේ එක කොටසක් තමයි මේ ෂෙයා එකක් කියලා කියන්නේ. ওই විදිහට මේ කොටස් ට්‍රේඩ් වෙනවා කැපිටල් මාකට් එකේ. එහෙම නැත්නම් ස්ටොක් එක්ස්චේන්ජ් වල. ට්‍රෙෂරි බොන්ඩ්ස් කියන්නේ ඔයගොල්ලෝ මොනවද කියලා දන්නවා. රජයේ ණය අවශ්‍යතාවයන් සඳහා එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකට සල්ලි වුණාම ඒගොල්ලෝ long term financial instrument එකක් විදිහට මාකට් එකට දානවා ට්‍රෙෂරි බොන්ඩ්ස්. මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් උත් ලංකාවේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙනවා. ඊළඟට ඩිබෙන්චර්ස් ඔය ගවර්න්මන්ට් එකේ long term debt instrument එකක් තමයි ට්‍රෙෂරි බොන්ඩ් කියලා කියන්නේ. ඒතකොට ඩිබෙන්චර්ස් කියලා කියන්නේ corporate sector එකේ එහෙම නැත්නම් companies වල long term debt instrument එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා දැන් shares ඔයගොල්ලෝ මෙතන මම හිතන්නේ කොමර්ස් කරපු අය කොට බහුතරයක් ඇත්තේ කොමර්ස් කරපු අය. ඒතකොට ඔයගොල්ලෝ ෆයිනෑන්ෂල් පොසිෂන් එක ගත්තම එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගත්තම ඔයගොල්ලෝ දන්නවා ඉක්විටි කොම්පෝනන්ට් එකක් තියෙනවා, ඩෙට් කොම්පෝනන්ට් එකක් තියෙනවා. ඒතකොට ඉක්විටි කොම්පෝනන්ට් එක තමයි උතන ෂෙයාර්ස් වල මෙතන ෂෙයාර්ස් වලින් පෙන්නන්නේ. සහ ඩිබෙන්චර්ස් කියලා කියන්නේ long term liabilities එහෙම නැත්නම් අපි කියනවා current liabilities කියලා. හරිද? තොර මේ ඩිබෙන්චර්ස් වලින් පෙන්නන්නේ non current liabilities තමයි මේ ඩිබෙන්චර්ස් වලින් පෙන්නන්න පුළුවන්. non current liabilities කියන කැටගරි එකට වැටෙන එක තමයි මේ ඩිබෙන්චර්ස් කියලා කියන්නේ. එතකොට කම්පැනිස් වලට පුළුවන් ලොකු ලෝන් එකක් බැංක් එකකින් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් එකකින් ගන්න නැතුව ඒගොල්ලෝ හිතන්න ඒගොල්ලන්ට 10 මිලියන් ලෝන් එකක් ඕන කියලා. ඒ 10 මිලියන් කෑලි වලට කඩලා මාකට් එකට දානවා. කැපිටල් මාකට් එකේ දාලා ජෙනරල් පබ්ලික් එකට ඉෂුව කරනවා. ඒක ජෙනරල් පබ්ලික් එකේ ඒතකොට ලොකු කට්ටිය ඕනේ නැහැ. ඒතකොට පොඩි කට්ටිය ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් මිලදී ගන්නවා. ඔටෝමැටිකලි ඒ සල්ලි ටික කම්පැනි එකට යනවා. ඒතකොට ඩිබෙන්චර්ස් කියන්නේ ඒ වගේ. ෂෙයාර්ස් විදිහටම ට්‍රේඩ් වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක්. හැබැයි ෂෙයාර්ස් අපි දන්නවා කම්පැනි එක වහනකම්ම ඒ ෂෙයාර්ස් ඒක ඔටෝමැටිකලි ට්‍රේඩ් වෙවි තියෙනවා. හැබැයි ඩිබෙන්චර්ස් එහෙම නැහැ. ඒකේ මැචුරිටි ඩේට් එකක් එහෙම නැත්නම් කල්පිරෙන දවසක් එක තමයි එළියට දාන්නේ. සහ ෂෙයාර්ස් වල අපි දන්නවා ලාභය අපි කියනවා ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති ලාභාංශ එහෙම නැත්නම් ඩිවිඩන්ඩ්ස් කියලා. ඩිවිඩන්ඩ්ස් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. සමහර ෂෙයාර්ස් තියෙනවා. හැබැයි හැම ෂෙයාර් එකක්ම නෝමල් ෂෙයාර් සාමාන්‍යයෙන් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ඩිබෙන්චර්ස් අනිවාර්යෙන් ඒක ස්පෙસિෆික් ඉන්ට්‍රස්ට් රේට් එකකට තමයි දාන්නේ. මොකක්ද අපි කියන්නේ පොලි අනුපාතයක් යටතේ තමයි ඉෂුව කරන්නේ. ඒතකොට මේ පොලි අනුපාතය අපිට රිටර්න් එකක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට මම කැපිටල් මාකට්ස් වල ඉන්ස්ට්‍රුමන්ට්ස් තුනක් මෙතන කතා කරනවා. ඊට අමතරව මෙතන මනි මාකට් කියලා ආවම මම කිව්වා කෙටි කාලීන මූල්‍ය වෙළඳපොළ. ඒතකොට කෙටි කාලීන මූල්‍ය වෙළඳපොළේ හුවමාරු වෙන්නේ ට්‍රෙෂරි බිල්ස් එහෙම නැත්නම් අපි කියනවා භාණ්ඩාගාර බිල්පත්. මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් වලම අනිත් එක මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් කියන්නේ දීර්ඝ කාලීන මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් ඇතුලේ සවර්නිටි බොන්ඩ්ස් අරමේව තියෙන්න පුළුවන්. ට්‍රෙෂරි බිල්ස් කියලා කියන්නේ දවස් 91, දවස් 182 සහ දවස් 364 කියන කාල පරිච්ඡේදයන් වලට. ඒතකොට අපි දන්නවා දවස් 365ට වඩා අඩුයි. ඒතකොට අවුරුද්දට වඩා අඩු හින්දා අපි මේ ට්‍රෙෂරි බිල්ස් සාමාන්‍යයෙන් මනි මාකට් එකේ එහෙම නැත්නම් කෙටි කාලීන මූල්‍ය වෙළඳපොළ යටතේ තමයි අපි කැටගරයිස් කරන්නේ. ඊට පස්සේ මේ රෙපෝ සහ රිවර්ස් රෙපෝ ඔයගොල්ලෝ මම හිතන්නේ ඉකෝන් කරපු අය මෙතන ඉගෙනගෙන ඇති. මේ ඇවිල්ලා ප්‍රතිමිලට ගැනුම් සහ ප්‍රතිවිකුණුම් ගන්න දෙනු. මේවා සාමාන්‍ය සෙන්ට්‍රල් බැංක් එක දෛනිකව ප්‍රයිමරි ඩීලර්ස්ලාත් එක්ක, ඒ කියන්නේ ප්‍රාථමික වෙළඳපොළත් එක්ක සිදුවන ගනුදෙනු. මේක සාමාන්‍යයෙන් ලංකාවේ මොනවද ඒකට කියන්නේ මුදල් සැපයීම පාලනය කරගන්න රෙපෝ සහ රිවර්ස් රෙපෝ ට්‍රාන්සැක්ෂන්ස් වෙනවා. එතකොට අපි මෙතන අද කතා කරන්නේ කැපිටල් මාකට් එක ගැන. මම කැපිටල් මාකට් එකේ අද ගොඩක් ફોකස් කරන්නේ මේ ෂෙයාර්ස් කියන කොම්පෝනන්ට් එකට. එතකොට ඔයගොල්ලෝ මුලින් ඉගෙන ගන්න ඕනේ මේ ෂෙයාර්ස් වල ඔයගොල්ලොන්ට මොනවාද ගන්න පුළුවන් රිටර්න් එක කියලා. ඒ කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ මොකද්ද ෂෙයාර්ස් එහෙම නැත්නම් අපි කියනවා සාමාන්‍ය කොට මොනවා හරි කොටස් වල කම්පැනි එක කොටස් වල ඉන්වෙස්ට් කරලා ඔයගොල්ලෝ මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ ෂෙයාර්ස් කියලා ඉෂුව කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා සමාගම් පනතන අනුව 2007 අංක 7 දරන, ඒ කියන්නේ කම්පැනිස් ඇක්ට් නම්බර් 7 of 2007 කියලා කම්පැනිස් ඇක්ට් එකක් තියෙනවා ලංකාවේ. ওই කම්පැනිස් ඇක්ට් එකට අනුව ෂෙයාර්ස් පබ්ලික්ලි ඉෂුව කරන්න පුළුවන්. ඒ කියන්නේ ජෙනරල් පබ්ලික් එකට ඉෂුව කරන්න පුළුවන් සීමා සහිත පොදු සමාගම් වලට විතරයි. අපි දන්නවා සීමා සහිත පෞද්ගලික සමාගම්, අපේන් සීමිත සමාගම්, ඔය එක එක විදිහට විදේශ සමාගම්, එක එක විදිහට සමාගම් තියෙනවනේ.
ඔය සමාගම් වල සීමා සහිත පොදු සමාගම් වලට විතරයි මේ ෂෙයාර්ස් ජෙනරල් පබ්ලික් එකට ඉෂුව කරන්න පුළුවන්. ඒතකොට ඔය ප්‍රයිවට් ලිමිටඩ් කියන ඒවා දැන් හිතන්න මම ප්‍රයිවට් ලිමිටඩ් එකක් දානවා නම් මට ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන් සහ මම අඳුරන අයට මගේ සහෝදරයන්ට මම අඳුරන අයට යාළුවන්ට දීලා කම්පැනි එකක් ෆෝම් කරන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකත් ප්‍රයිවට් ලිමිටඩ් එකක් ස්ටොක් එක්ස්චේන්ජ් එක ලිස්ට් කරන්න බෑ. එහෙනම් කැපිටල් මාකට් එකේ මේ ලිස්ට් කරන්න පුළුවන් වෙන්නේ ෂෙයාර්ස් විදියට ෂෙයාර් ඉෂුව කරන්න පුළුවන් වෙන්නේ ජෙනරල් පබ්ලික් එකකට පබ්ලික් ලිමිටඩ් කම්පැනිස් එහෙම නැත්නම් සීමා සහිත පොදු සමාගම් වලට විතරයි. එතකොට මේ සීමා සහිත පොදු සමාගම් ෂෙයාර්ස් ඉෂුව කරාට පස්සේ ඒගොල්ලන්ට සල්ලි එනවා. ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා. මම මේ ඉන්වෙස්ට් පාර්ට් එක සහ සල්ලි එන පාර්ට් එක ඉස්සරහට කතා ගන්නවා. මේ ෂෙයාර්ස් වල ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරාට පස්සේ ඕගොල්ලන්ට එන රිටර්න්ස් ගත්තොත් මේන්ම රිටර්න් එකක් තමයි ඩිවිඩන්ඩ්ස්. ඒ කියන්නේ ලාභාංශ. ලාභාංශ සාමාන්‍ය කොටස් වල ලාභාංශ එන්නේ හිතන්න කම්පැනි හොඳ ලාභයක් ලබනවා. ලාභයක් ලැබුවට පස්සේ හිතන්න ඒගොල්ලෝ ඩික්ලෙයාර් කරන ලාභාංශයක් එක ෂෙයාර් එකකට රුපියලක් 750ක් සමහර ෂෙයාර්ස් තියෙනවා රුපියල් 10 15 20 ඩිවිඩන්ඩ්ස් ඉෂුව කරනවා ඩික්ලෙයාර් කරනවා. ඒතකොට ඔයාලට ඩිවිඩන්ඩ්ස් 1000 ෂෙයාර්ස් 1000ක් තියෙනවනේ. එක ෂෙයාර් එකකට රුපියල් 2ක ඩිවිඩන්ඩ් එකක් එනවා නම් ඔයාලට රුපියල් 2000ක චෙක් එකක් ඔයාගේ බැංක් account එකට එනවා. එහෙම නැත්නම් ඔයා බැංක් account එක ඔයාගේ CDS account එකට link කරලා නැත්නම් ඔයාලට චෙක් එක ඔයාගේ ගෙදරට එනවා. ඒතකොට ඔයාලට චෙක් එක දාන්න පුළුවන් ඔයාගේ බැංක් account එකේ. ඒක තමයි මේන්ම ඉන්කම් සෝස් එක. හැබැයි ඒ ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා ෂෙයාර්ස් දාලා ඔයා ෂෙයාර්ස් ඉන්වෙස්ට් කරලා ඔයා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා නම් තමයි ඔයාට ඩිවිඩන්ඩ් එකක් හම්බෙන්නේ. XD date කියලා එකක් දෙනවා මම ඒකත් ඉස්සරහට කියලා දෙන්නම්. අන්න ඒ දවසට ඔයා ෂෙයාර්ස් හෝල්ඩ් කරන් හිටියොත් තමයි ඔයාට හම්බෙන්නේ ඩිවිඩන්ඩ්. හැබැයි ඔයා ට්‍රේඩර් කෙනෙක් නම් ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් නෙවෙයි ඔයා ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා ට්‍රේඩ් කරනවා නම් ෂෙයාර්ස් ඔයාට ගන්න පුළුවන්. ඔයාට ගන්න පුළුවන් කැපිටල් ගේන්ස්. කැපිටල් ගේන් කියලා කියන්නේ ප්‍රාග්ධන ලාභ. මේවත් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. ප්‍රාග්ධන ලාභ කියන්නේ ඔයා රුපියල් 10ට ගත්තොත් එක ෂෙයාර් එකක් ඒක රුපියල් 15 වුණා නම් ඔයා රුපියල් 5ක එක කොටසකට ප්‍රාග්ධන ලාභයක් එහෙම නැත්නම් කැපිටල් ගේන් එකක් තියෙනවා. ඔයා ෂෙයාර්ස් 1000ක් කරන් තියනවා නම් එතකොට 1000 රුපියල් 10ට අරන් 15ට වික්කනම් ඔයා රුපියල් 5000ක කැපිටල් ගේන් එකක් එනවා. ඔය ඉන්කම් සෝසස් දෙක තමයි එහෙම නැත්නම් ගේන් සෝසස් දෙක තමයි ඔයාට රිටර්න් සෝසස් දෙක තමයි මෙන්ම ඔයාට මොන හරි දෙයක් ජෙනරේට් කරන්න පුළුවන් මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරලා. හරි. ඊට අමතරව ඔයා ලොකු ඉන්වෙස්ටර් කෙනෙක් නම් ටිකක් ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් කම්පැනි එකේ ලොකු ස්ටේක් එකක් කරන සිග්නිෆිකන්ට් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වෙලා ඩිරෙක්ටර් බෝඩ් එකේ සීට් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නෑ මම මේ කම්පැනි ඇක්වයර් කරනවා කියලා 150යි තව එක ෂෙයාර් එකක් ඔයාට තියෙනවා නම් කම්පැනිය ෆුල් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයාට 100% කම්පැනි එක තියෙන්න ඕනේ නෑ. ඔක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා accounting පොඩ්ඩක් හරි ඉගෙනගෙන තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා consolidation financial statements ඉතර යන්න ඕනේ නැහැ. සරලව ඔයගොල්ලෝ 150යි එක ෂෙයාර් එකක් තියෙනවා නම් ඔයාට ඒ කම්පැනිට දාලා 95ක තීරණ ගන්න පුළුවන්. තව main changes කරන්න බෑ. කියන්නේ නම වෙනස් කරන්න බෑ. නම වගේ ඒවා පොඩක් special decisions ඒව ගන්න 75ක වගේ ෂෙයාර් ඔයාට ෂෙයාර් එකක් තියෙන්න ඕන. එච්චර ඕනේ නැහැ. ඔයා 151ක් කන්ට්‍රෝල් කරනවා නම් ඉතුරු වගේ කන්ට්‍රෝල් සහයෝගයත් එක්ක ඔයාට කැමති decision එකක් ගන්න පුළුවන්. ඒතර ඕව තමයි මේ කැපිටල් මාකට් එකේ දැන් අද අපි කතා කරන ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා මේන්ම ඔයාට ගන්න පුළුවන් බෙනිෆිට්ස්. ඊට අමතරව ඇනුවල් ජෙනරල් මීටින් ඒ කියන්නේ AGM වලට ගිහිල්ලා පොඩක් එතන මොනවද වෙන්නේ කියලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ වගේ ඔයාට ඇනුවල් රිපෝට් එක ඔයාට ෆ්‍රී හම්බ වෙනවා. ගෙදරට CD එක එන ඕනනම් ඔයාට රික්වෙස්ට් කරලා printed copy එකක් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඔයාට රිෆර් කරන්න ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. ඒතර මම හිතනවා ඔයාට මේ ෆයිනෑන්ෂල් මාකට් එක, කැපිටල් මාකට් සහ මනි මාකට් කතන්දරේ ඔයගොල්ලන්ට ක්ලියර්. ඊළඟට අපි යන් කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ්. දැන් අද අපේ ප්‍රධාන කතන්දරේ මේක. ප්‍රධාන ටොපික් එක මේක කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එක CSE කියන එක. මේක එස්ටැබ්ලිෂ් කරලා දින, ඒ කියන්නේ මේක ස්ටාර්ට් කරලා තියෙන ලංකාවේ 1896. හොඳට මතක තියාගන්න මේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් කියන්නේ ඩිපාර්ට්මන්ට් එකක්වත් වෙන මොකක්වත් ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුට් එකක්වත් නෙවෙයි. මේක කම්පැනි එකක් ලිමිටඩ් බයි ගරන්ටි. ලිමිටඩ් බයි ගරන්ටි කියලා කියන්නේ අපේන් සීමිත සමාගමක්. හරිද? ඒතර ඔයගොල්ලෝ අපේන් සීමිත සමාගමක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. සමාජිකයෝ ටිකක් එකතු වෙලා තමයි මේ කම්පැනි එක ෆෝම් කරන්නේ. ඒතර මේකේ ලාභ මේකේ එන ප්‍රොෆිට් එකක් ඔයගොල්ලෝ එළියට ගන්න බෑ සමාජිකයෝ අතර. සමාජිකයෝ මේක එකතු වෙලා මේක පටන් ගන්නේ මේක මොකක් හරි ස්පෙસિෆික් ඒම් එකකට ඔබ්ජෙක්ටිව් එකකට. ඒතකොට මේ කොලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඔබ්ජෙක්ටිව් එක වෙලා තියෙන්නේ මාකට් ප්ලේස් එකක් ඇති කරන්න කාටද කම්පනීස් වලට සහ
ඒ කියන්නේ ෆයිනෑන්සින් රික්වයර්මන්ට් ෆයිනෑන්ස් රික්වයර්මන්ට් එකක් තියෙන අයට සහ ෆයිනෑන්ස් ඒ කියන්නේ ෆයිනෑන්ස් වල කරන්න ෆයිනෑන්සින් වලට ඉන්වෙස්ට් කරන්න කට්ටිය කැමති නැහැ. ඒ කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඇවිල්ලා ඔබ්ජෙක්ටිව් එකක් විදිහට මෙතන මේ ෆයිනෑන්ෂල් මාකට් එකක් ක්‍රියේට් කරන්න තමයි මේ ලිමිටඩ් බයි ගාරන්ටි විදිහට කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේක ගවර්න් කරන්නේ Securities and Exchange Commission of Sri Lanka. අපි ඒකට සරලව කියන SEC එක කියලා. SEC එක Securities and Exchange Commission of Sri Lanka. මේක උඩ තමයි ඉස්සර මේක තිබ්බේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රිය යටතේ. දැන් අලුතෙන් මේ ආණ්ඩුවෙන් මිනිස්ට්‍රියක් ෆෝම් කරා ස්ටේට් මිනිස්ට්‍රිය එකක්. Capital Market Developments in Capital Markets and මොකක්ද කියලා මොකක්ද ස්ටේට් මිනිස්ට්‍රියක් ෆෝම් කරා. ඒ ස්ටේට් මිනිස්ට්‍රිය යටතේ තමයි Securities and Exchange Commission එක තියෙන්නේ. Securities and Exchange Commission එකත් ඒක එකතු ඒක තව ඔය මම යට දාලා තියෙනවා member firms කියලා තියෙනවා. ඔය stock trade කරන්න members ලා ඉන්නවා. ඒ members ලා 15 දෙනෙක් සහ SEC එක එකතු වෙලා තමයි මේ කොළඹ stock exchange එක establish කරලා තියෙන්නේ. හරි. එතකොට මම මෙතන දාලා තියෙනවා 296 listed companies ඉන්නවා කියලා. දැන් ඒක තවත් වැඩි. මම මේක චුට්ටක් මාස දෙක තුනකට කලින් ගත්ත එකක්. තවත් companies ටිකක් මේකට දැන් list වෙලා තියෙනවා. අන්තිමටම කොළඹ stock exchange එකේ list උනේ Jet Holdings කියන company එක. Jet Holdings මම හිතන්නේ දන්නවා ඇති. හරි. ඊට පස්සේ මම මෙතන දාලා දෙනවා market capitalization of LKR 3.9 trillion කියලා. මේ market capitalization එහෙම නැත්නම් වෙළඳපළ ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ හිතන්න මේක මේ වේ market capitalization මම මේ දාලා දෙන මුළු කොළඹ stock exchange එකේ. හැබැයි හිතන්න එක company එකක market capitalization මම ඉස්සරහට පෙන්නන්නම්. market capitalization එක කියන්නේ හිතන්න ABC PLC කියලා company එකක් තියෙනවා කියලා. ඔය ABC PLC කියන company එකේ එක share එකක් රුපියල් 10ට දැන් trade වෙනවා නම් stock exchange එකේ. ඒගොල්ලෝ shares මිලියන 100ක් issue කරලා තියෙනවා නම් එතකොට මිලියන 100 වැඩි කරනවා අපි ඒගොල්ලොන්ගේ දැන් trade වෙන price එක. එතකොට මිලියන 100 වැඩි කිරීම 10. එතකොට මිලියන 10යි එහෙම නැත්නම් බිලියන 1යි. රුපියල් වලින් තමයි මේක trade වෙන්නේ. එතකොට මේ market capitalization of 3.9 trillion කියලා මම මෙතන දාලා තියෙන්නේ. මේ දැන් කොළඹ stock exchange එකේ තියෙන ඔක්කොම companies වල ওই විදිහට එකතු කරලා අපි ගත්තොත් ඒ total එක තමයි මේ market capitalization එක කියලා කියන්නේ. පැහැදිලි. එතකොට market capitalization එක කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට සරලව පැහැදිලි වෙනවා. එතකොට stock exchange එකේ value එක ගත්තොත් දැන්ට 3.9 trillion rupees වලින් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ trillion එකක් කියන්නේ කීයද කියලා මම හිතන්නේ දන්නවා ඇත්තේ. බිලියන 1000. ඊට පස්සේ අපි එනවා මොකද්ද මෙතන කියනවා 15 member firm and 11 trading firms. මේ කියන්නේ stock exchange එකත් එක්ක එකතු වෙලා ඉන්නවා members ලා 15ක් සහ trading firms 11ක්. මේ members ලා 15 කියලා කියන්නේ මේ stock exchange එක form කරද්දි මේගොල්ලෝ members ලා විදිහටම ආපු හැබැයි stock brokering firms. සහ මේ 11 trading firms කියලා කියන්නේ මේගොල්ලෝ trading firms ඒගොල්ලෝ stock brokering function එක කරනවා හැබැයි stock exchange එකේ members ලා නෙවෙයි. ඒතොර ඒ කියන්නේ ළඟදී පටන් ගත්ත සමහර companies තියෙනවා ඒගොල්ලෝ members ලා නෙවෙයි member firms නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ trading firm. ඒතොර ඔයාට serious account එකක් ඒගොල්ලෝ through ඒ කියන්නේ ඔයාට broker කෙනෙක් විදියට ඒ company එකත් එක්ක deal කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ stock exchange එකේ member කෙනෙක් නෙවෙයි. එහෙමයි කියලා ඔයාට කිසිම මොකක්ද ඒකට කියන්නේ change එකක් නැහැ. කියන්නේ ඔයා මේ member firm එකක් එක්ක ඔයා CDS account එක open කරත් trading firm එකක් එක්ක ඔයා CDS account එක open කරත් ඒකේ කිසිදු change එකක් ඒ කියන්නේ ඔයාට impact එකක් නැහැ. ඒගොල්ලෝ ඒ membership එක නැති හින්දා තමයි මේ trading firms විදියට ඒක අපි සලකන්නේ. ඉස්සර මේ කොළඹ stock exchange එක ඒ කියන්නේ මම මුලින්ම CDS account එක හැදුවේ මම A level කරනකොට අවුරුදු 18යි. ඒ කාලේ trade උනේ stock exchange එකේ. ඒ කියන්නේ ඔයාලට transactions උනේ උදේ 9:00 ඉඳන් හවස 2:00 වෙනකම්. හරිද? උදේ 9:00 ඉඳන් හවස 2:00 වෙනකම් කියන පැය එතකොට 3යි 2යි 5යිනේ. ඒ පැය 5 තමයි transactions උනේ. ඒ කියන්නේ live ගන්න. ඒ කියන්නේ ඔයාලට orders place කරන්න පුළුවන්. හැබැයි ගනුදෙනු සිදු වෙන්නේ. ඒ කියන්නේ trade වෙන්නේ උදේ 9:00 ඉඳන් 2:00 වෙනකම්. හැබැයි covid first wave එක ආවට පස්සේ මේ stock exchange එක ඒගොල්ලෝ change කරා trading time එක. ගිය අවුරුද්දේ first wave එකෙන් පස්සේ දැන් trade වෙන්නේ උදේ 11 ඉඳන් හවස 2:00 වෙනවා. ඒතකොට time එක තව ටිකක් අඩු කරා.
එතකොට ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරා මේක ගොඩක් ට්‍රාන්සැක්ෂන්ස් එතකොට 9:02 යනදෝ වෙලාව අඩු කරලා ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරා ට්‍රාන්සැක්ෂන් වොලියුම් එක තව වැඩි කරගන්න. එතකොට කට්ටිය තව බලන් ඉන්න ඕනේ නැහැ. ඒ වෙලාව විතරක් ජොයින් වෙලා ටටටක් ගාලා ට්‍රේඩ්ස් කරගන්න. හරිද? මම හිතනවා මේ වෙනකන් ඔයගොල්ලන්ට මම කියලා දීපු ටික ක්ලියර් කියලා. මොන හරි ඔයගොල්ලන්ට ක්ලියර් නැත්නම් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. I'll give you like 1 minute 2 minutes. මහල් තියෙනවා නම් කවුරු හරි අන්මියුට් කරලා හරි අහන්න ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකන් ඔයගොල්ලෝ මොන හරි ඩවුට්ස් තියෙනවා. ට්‍රේඩින් ෆර්ම්ස් ගැන ආයෙ කියන්න කියලා තියෙනවා. ට්‍රේඩින් ෆර්ම්ස් කියලා කියන්නේ මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මෙම්බර්ස්ලා නෙවෙයි. හරිද? ඒ කියන්නේ ඒගොල්ලන්ට මෙම්බර්ෂිප් එක නැහැ. මම කියවනේ මේ ලිමිටඩ් බයි ගාරන්ටි එකක් විදියට ඕපන් කරපු කම්පැනි එක. ඒතකොට ඒගොල්ලන් මෙම්බර්ස්ලා ඉන්න ඕනේ. මේන් මෙම්බර් තමයි SEC එක. Securities and Exchange Commission. සහ මේ මෙම්බර්ස්ලා 15 දෙනා. හැබැයි මෙතන තව ට්‍රේඩින් ෆර්ම්ස් 11ක් තියෙනවා. ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට CDS account එක ඒගොල්ලෝ through ඔයාලට ඕපන් කරගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මෙම්බර්ස්ලා නෙවෙයි. ඒක ඇත්තරම ඉන්වෙස්ටර් කෙනෙක්ට එච්චර ලොකු ඉම්පැක්ට් එකක් තියෙන කතන්දරයක් නෙවෙයි. මම මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කොම්පොසිෂන් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඕනේ ඉඳ එහෙම දැම්මේ. හරිද? ඒත් ට්‍රේඩින් ෆර්ම්ස් උයි මෙම්බර් ෆර්ම්ස් උයි ඔයාලට පටල ගන්න දෙයක් නැහැ. මෙම්බර් ෆර්ම්ස් තියෙනවා. ඒගොල්ලෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මෙම්බර්ස්ලා. ඒ කියන්නේ ඔයා නිකන් මොකක් හරි ස්පෝර්ට්ස් ක්ලබ් එකක් ගත්තොත් මේගොල්ලෝ ස්පෝර්ට්ස් ක්ලබ් එකේ මෙම්බර්ස්. මේගොල්ලෝ ස්පෝර්ට්ස් ක්ලබ් එකේ මෙම්බර්ස්ලා නෙවෙයි. හැබැයි ස්පෝර්ට්ස් ක්ලබ් එකට සෙල්ලම් කරනවා. සරලව කතන්දරේ ඒක. පැහැදිලි? account එකක් open කරන්න පුළුවන් අවුරුදු 18ක් වෙන්න ඕන. අවුරුදු 18ට කලින් open කරන්න දෙන්නේ නැහැ. අවුරුදු 18ට වැඩිය මම හිතන්නේ මෙතන ඇත්තේ. යුනිවර්සිටි කියන්නේ අවුරුදු 18 ඉවරලානේ. එතකොට අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. ඒ ඇරෙන්න වෙන requirement එකක් නැහැ. CDS account එකක් open කරන්න. ඔයාලට NIC එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? ජාතික හැඳුනුම් පතක් තියෙන්න ඕනේ. national identity card එකක් ඔයාලට තියෙන්න ඕන. NIC එකක් තියෙනවා නම් ඔයාලට open කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මමත් අවුරුදු 18න් තමයි හරියටම CDS account එක open කරේ. ඕගොල්ලන්ටත් ඕන වෙලාවක ගිහිල්ලා account open කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට තියෙන්න ඕන NIC එකක් තියෙන්න. හරිද? තාම මොනවාද ප්‍රශ්න තියෙන්නේ? මාකට් කැපිටලයිසේෂන් එක කියන්නේ මම කිව්වා එක ෂෙයා එකක ප්‍රයිස් එක වැඩි කරනවා ඒගොල්ලෝ ඉෂුව කරලා තියෙන ෂෙයාර්ස් ගැන. මම ඒක ඉස්සරහට ආයෙ එක්ස්ප්ලেইন කරන්න. හරිනේ? yes. හරි. ඊට පස්සේ මම එනවා මොනවාද මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලා. පළවෙනි එක තමයි ordinary shares, ඊළඟට preference shares, share warrants, right and bonus issues, corporate and government debentures and closed-end funds. ඒතර ordinary shares කියලා කියන්නේ සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගේ capital එක ඒගොල්ලෝ issue කරනවා. ඒතර voting and non-voting කියලා කියන්නේ සමහර companies ඒගොල්ලෝ shares issue කරද්දී stock exchange එකට දෙද්දී list කරද්දී stock exchange එකේ ඒගොල්ලෝ shares classify කරනවා voting and non-voting කියලා. ඒතර ඔයගොල්ලෝ voting shares ගත්තොත් විතරයි ඔයාට stock exchange එකේ shares ගත් අරන් ඔයාට company එක AGM එකට ගිහලා vote කරන්න right එක තියෙනවා. ඔයා non-voting shares ගත්තොත් ඔයාට trade කරන්න right එකක් නැහැ. ඒ කියන්නේ trade කරන්න පුළුවන්, ඔයාට shares ගන්න පුළුවන්. ඔයාට ownership එක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ownership එක කියන්නේ ඔයාට control එකක් මේ company එක කවදාකවත් ඔයා non-voting shares මේගොල්ලෝ 100%ම ඔයා acquire කරත් ඔයාට කවදාකවත් මේ company එකේ control එක ගන්න බෑ. මොකද ඔයා shares අරන් තියෙන්නේ non-voting shares. හැබැයි ඔයා voting shares දැන් ලංකාවේ 95%ක්ම තියෙන voting shares තමයි non-voting සමහර companies issue කරලා තියෙනවා. ඒතොර non-voting shares ගත්තොත් ඔයාට company control කරන්න බෑ. මොකද ඔයාට voting right එක නැහැ. හැබැයි voting shares ගත්තොත් තමයි ඔයාට company එකේ decisions වලට ඔයාට ගිහිල්ලා vote කරන්න පුළුවන් වෙන්නේ. basically ඔයා significant shareholder කෙනෙක් නෙවෙයි නම් ඔයාට trade කරන්න පුළුවන් වෙන්නේ annual general meeting vote කරන්න පුළුවන් වෙන්නේ annual general meeting එකේදී. ඒතොර ඔයාට non-voting shares අරන් තිබ්බොත් ඔයාට annual general meeting එකට ගිහිල්ලා voting right එකක් නැහැ. ඒතොර ඔයාට vote කරන්න chances දෙකක් තියෙනවා. එකක් තමයි අත උස්සන්න පුළුවන්. ඒතොර අත ඉස්සුවොත්
එක විදියක් තමයි ඔයාගේ normal decision එකක් ගත්තී අපේ ඉස්සුවම එතකොට එක ඡන්දයක් විදියට තමයි ගන්න එක vote එකක් විදියට ගන්න. හැබැයි සමහර special cases වල number of shares වෙනවා. එතකොට ඔයාගේ අත ඉස්සුවම ඔයාට තියෙන number of shares ගන්න තමයි ඒගොල්ලෝ count වෙන්නේ. ඉතින් ඔයාට 1 million shares තියෙනවා නම් ඔයාගේ අත ඉස්සුවම ඒගොල්ලෝ 1 million votes ඔයා දුන්න විදියට consider කරනවා. ඒතර මේ ordinary shares ගැන තමයි අද මම ගොඩක්ම කතා කරන්නේ. ordinary shares මම පෙන්නන්න. සාමාන්‍යයෙන් මේ ordinary shares යන්නේ trade වෙන්නේ ඒ company එකට stock exchange එකේ හැම company එකකම code එකක් තියෙනවා. හිතන්න Browns Investment Limited කියලා. ඒතකොට Browns Investment Limited කියන company එකේ code එක ඇවිල්ලා BIL. හරිද? එහෙම තමයි තියෙන්නේ. ඒතකොට BIL dot ඊට පස්සේ තියෙන්නේ ඒක normal voting share එකක් නම් n කියලා තමයි පටන් ගන්න. n උනාට පස්සේ බිංදු 3ක් හරි 4ක් හරි තියෙනවා. ඒ n එකෙන් තමයි normal voting shares කියලා අපි identify කරගන්නේ මේ share එක. ඒතකොට ඒ company යට specific code එකක් තියෙනවා. ඊට පස්සේ ඒක voting ද non voting ද preference shares ද share warrant එකක්ද කියලා identify කරගන්න. තව ඊට පස්සේ dot එකෙන් පස්සේ තව මොකක්ද ඒකට කියන්නේ මේකක් තියෙනවා. හරිද? code එකක් තියෙනවා. ඒතර ordinary shares වල ඔයා invest කරොත් ඔයාට අනිවාර්යෙන් dividends අනිවාර්යෙන් නෙමෙයි company declare කරොත් ඔයාට dividends හම්බ වෙනවා. ඊට අමතරව ඔයාට capital gains ගන්න පුළුවන්. AGM එකට ගිහිල්ලා ඔයාට ඡන්ද දෙන්න පුළුවන්. සහ company ඔයාට acquire කරන line එකක ඔයා ඉන්නවා නම් ඒ mindset එකකින් ඉන්නවා නම් ඔයා ගන්න ඕන ordinary shares. ordinary voting shares. හරි. ඊට පස්සේ අපි යනවා preference shares වලට. preference shares කියලා කියන්නේ වරණීය කොටස්. මේ වරණීය කොටස් කියන්නේ ownership එක ඔයාට හම්බෙන්නේ නැහැ. ownership එක නැහැ. හැබැයි මේකත් එක්තරා ආකාරයක debt instrument එකක්. preference shares වල types දෙකක් තියෙනවා redeemable and irredeemable. ඒ කියන්නේ redeemable නම් specific time period එකක් දීලා තමයි ඒගොල්ලෝ shares issue කරන්නේ. ඒතකොට අවුරුදු 5කින් shares ඉවර වෙනවා. ඒතකොට ඒගොල්ලෝ ආයෙ වාට සල්ලි දීලා shares ටික ගන්න. irredeemable shares කියන්නේ ඔක ordinary shares වගේ සදාකාලිකවම තියෙනවා. හැබැයි ඔයාට ownership එක preference shares ගත්ත කියලා ඔයාට හම්බෙන්නේ නැහැ. හැබැයි preference shares වල ordinary shares වලට company හිතන්න වහන දවසට ordinary shares වලට කලින් preference එකක් හම්බෙන ඉඳලා මේවට preference shares කියන්නේ. මොකද ordinary shares කියන්නේ business එකක් වහන වෙලාවට ඉතුරු ඔක්කොගෙම කට්ටියගේ ණය ටික ගෙවුවට පස්සේ තමයි අයිතිකාරය සල්ලි ටික ගන්න ඕන. සල්ලි ඉතුරු වුණොත් තමයි සල්ලි ගන්න ඕන. ඒතකොට ordinary shares ලට shareholders ලට වඩා preference එකක් හම්බෙන්නේ හින්දා තමයි මේ preference shares විදියට මේක classify වෙලා තියෙන්නේ. ඊට පස්සේ එනවා share warrants වලට. මොනවද මේ share warrants කියන්නේ? ඔයා company දැන් වැඩි ලංකාවේ share warrants නෑ. තිබ්බා John Keys එකක් ඒක expire වුණා. share තියෙන banks එහෙම ගොඩක් issue කරනවා share warrants. share warrant එකක් කියලා කියන්නේ කොටස් බලපත්‍රයක්. share warrant එකක් වෙන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ issue කරනවා හිතන්න company එකේ share එක දැන් රුපියල් 100ට විතර trade වෙනකොට ඒගොල්ලෝ share warrant එකක් issue කරනවා රුපියල් 10ට වගේ. issue කරලා කියනවා හිතන්න 2021 issue කරා කියලා. 2023 වෙනකම් මේක trade වෙනවා. 2023 මැයි මාසේ එහෙම නැත්නම් හිතන්න දවසක් අප්‍රේල් මාසේ පළවෙනිදට ඔයාට රුපියල් 50ක් දීලා share එක ගන්න පුළුවන් මේ share warrant එකක් තිබ්බොත්. ඔයා බලනවා දැන් අද company එකේ share එක රුපියල් 100ට trade වෙනවා. ඔයා තව අවුරුදු 2කිනුත් ඔයාට මේ company එකේ share එකක් රුපියල් 50ට ගන්න පුළුවන්. අද තව රුපියල් 10ක් invest කරොත් කියලා. ඔයා එහෙම හිතලා ඔයා මේ share warrant එක ගන්න. එතකොට ඔයාට අර ඒගොල්ලෝ specific date එක කිව්වම share warrant එක expire වෙන දවසේ ඔයාට option එකක් තියෙනවා. ඔයාට ඕන නම් share warrant එක විකුණලා දාන්න පුළුවන් වෙන කාට හරි shares ගන්න. එහෙම නැත්නම් ඔයා මේ share warrant එක execute කරන්න පුළුවන්. execute වෙද්දී ඔයා රුපියල් 50 ගෙවලා shares ගන්නවා. ඒතකොට share warrants අද රුපියල් 10ට issue කරා කියලා දැන් ඕක ඔයාට පේනවනේ රුපියල් 100ට අද trade වෙනවනේ. 10ට අද issue කරලා රුපියල් 50ට තවත් අවුරුදු 2කින් ගන්න පුළුවන් නම් ඕක ඔයාට තේරෙනවා රුපියල් 10 ඉඳන් රුපියල් 40 50 වෙනකම් වැඩි වෙන්න price එක fluctuate වෙන්න තියෙන chance එකක් තියෙනවා. මොකද දන්නවා රුපියල් 100ට market price එක තියෙද්දි දැන් රුපියල් 60ක් විදන් කරලා ගන්න පුළුවන් හින්දා ඒතකොට තව රුපියල් 40ක් ඕක වැඩි වෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒව තමයි share warrants කියලා කියන්නේ. එතකොට මේ right and bonus issues ගත්තම bonus issue එක ඇත්තටම trade වෙන්නේ නැහැ. bonus issue එකෙන් ඔයාලට shares හම්බුනාම මේ bonus issue එකත් මේ ordinary shares විදියටම categorize වෙනවා. bonus issue කියන්නේ reserves capitalization එකක්. ඒ කියන්නේ ඔයාලට shares ඔයාලට තියෙනවා නම් ඒ company එකේ හොඳ revaluation return gain එකක් ආවොත් හරි ඒගොල්ලන් ලොකු reserve එකක් තියෙනවා නම්
හැබැයි ඒගොල්ලොන්ට සල්ලි එළියට දෙන්න තරම් ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයාර් කරන්න තරම් සල්ලි නැත්තම් ඒගොල්ලෝ කරන්නේ රිටේන් අර්නින්ග්ස් වලින් ටිකක් අරගෙන ස්ටේටඩ් කැපිටල් එකට දාලා ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් එක්සිස්ටිං ෂෙයා හෝල්ඩර්ස් වලට ෆ්‍රී ෂෙයාර්ස් ටිකක් දෙනවා. එතකොට ඔයාගේ ෂෙයාර්ස් 10ක් තියෙනවා නම් ඒගොල්ලෝ කියනවා තියෙන හැම ෂෙයාර්ස් 5කටම එක ෂෙයා එකක් දෙනවා. ඔයාලට ෂෙයාර්ස් දෙකක් ෆ්‍රී හම්බ වෙනවා. එතකොට ඔයාලට ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඕන නම් විකුණන්න පුළුවන්. නැත්නම් ඔයාගේ මාකට් වැලියු එක වැඩි වෙන එක තමයි වෙන්නේ. මේ රයිට් ඉෂුව එක ට්‍රේඩ් වෙනවා. ඔයාට රයිට් ඉෂුව එකේ රයිට් එක තමයි ට්‍රේඩ් වෙන්නේ. ඊට පස්සේ රයිට් එක උනාට පස්සේ ආයි නෝමල් ෂෙයාර්ස් වලට එනවා. මේ රයිට් එක ට්‍රේඩ් වෙනවා කියලා කියන්නේ ඔයාට කියනවා තියෙන හැම ෂෙයාර්ස් දෙකකටම එකක් ඔයාට ගන්න පුළුවන්. දැන් ෂෙයා එක රුපියල් 10ට ට්‍රේඩ් වෙනවා නම් ඔයාට කියනවා රුපියල් 7ට මේක ගන්න පුළුවන් කියලා. එතකොට ඔයා බලනවා රුපියල් 7ක් දීලා මේ ෂෙයා එක ගන්නවද නැත්නම් මේ රයිට් එක වෙන කාට හරි විකුණනවද කියලා. එතකොට ඔයාට තේරෙන්න ඕන මේ රයිට් එක වෙන කාට හරි විකුණන්න පුළුවන් මැක්සිමම් ප්‍රයිස් එක රුපියල් 3යි. මොකද මාකට් එකෙන් රුපියල් 10ට ගන්න පුළුවන් නම් වෙන කවුරු හරි ඔයාගෙන් රුපියල් 3ක් දීලා ඕක අරගෙන රුපියල් 7ක් දීලා ආයි රයිට් ඉෂුව එකෙන් ෂෙයාර්ස් ගන්න පුළුවන්. ඒතකොට මැක්සිමම් 3යි. 3කට සාමාන්‍යයෙන් ඒ වගේ එකක් යන්නේ නැහැ. රුපියල් 2කට අඩුවෙන් 2 රුපියල් 750ට ට්‍රේඩ් වෙනවා. ඒතකොට රයිට් ඉෂුස් එහෙම තමයි වර්ක් කරන්නේ. රයිට් ඉෂුස් කියන්නේ සාමාන්‍ය එක්සිස්ටිං ෂෙයා හෝල්ඩර්ස්ලාට ඉෂු කරන normal shares. ඊට පස්සේ corporate and government debentures. corporate and government debentures මම කියලා දුන්නා. corporate debentures with government debentures මේ long term debt instruments ඒවත් stock exchange එකේ trade වෙනවා. ඊට පස්සේ මේ closed end funds කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා ඇති මොනවාද ඒ වලට කියන්නේ මොනවාද ඒකට කියන්නේ funds තියෙන ඔය මොනවාද ඒකට කියන්නේ සංවෘත ෆන්ඩ්ස් ඒකට ඔයගොල්ලෝ හරිම වචනේ මොනවද ඒකට කියන්නේ මම සිංහල වචනේ නැහැ මම ආවමාට ඔයගොල්ලන්ට කියන්න ආවා යුනිට් ට්‍රස්ට් හරිද ඔයගොල්ලෝ අහලාද යුනිට් ට්‍රස්ට් කියලා හරිද යුනිට් ට්‍රස්ට් තමයි මේ ක්ලෝස් එන්ඩ් ෆන්ඩ්ස් කියලා කියන්නේ යුනිට් ට්‍රස්ට් එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්න දන්නේ නැහැ ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් යුනිට් ට්‍රස්ට් කම්පැනි එකකට ගිහිල්ලා ඇසට් මැනේජ්මන්ට් කම්පැනි එකකට ගිහිල්ලා ඔයගොල්ලෝ සල්ලි ඉන්වෙස්ට් කරනවා ඒතකොට ඒගොල්ලෝ ඒ විදිහට ලොකු ෆන්ඩ් එකක් හදනවා සාමාන්‍යයෙන් කස්ටමර්ස්ලා ওই විදිහට 10000ක් විතර එකතු කරගත්තා එක්කෙනා 1 මිලියන් වගේ දැම්මොත් ඔයාලට තේරෙනවා මිලියන 10000. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක්. ඒ බිලියන 10 ඇසෙට් මැනේජ්මන්ට් කම්පැනිස් හොඳට ෂෙයාර්ස් වල ටිකයි ට්‍රෙෂරි බිල්ස් වල ටිකයි ට්‍රෙෂරි බොන්ඩ්ස් වල හැමතැනම ඉන්වෙස්ට් කරනවා. ඒගොල්ලෝ ඒ ෆන්ඩ් එක ඒගොල්ලොන්ට පුළුවන් ෆන්ඩ් එක ඕන නම් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් කරන්න. එතකොට මේ ෆන්ඩ් එක ලිස්ට් වෙනවා. එතකොට ඒකේ net asset value එක. ඒ කියන්නේ net asset value එක කියලා කියන්නේ asset වල ඇත්තටම book value එක. ඒ කියන්නේ units කීයක් issue කරලා තියෙනවද? ඒකේ value එක. ඉතින් මම කියවනේ මිලියන ගානේ 10000ක් කියලා. එතකොට බිලියන 10න්නේ. එතකොට ඔය බිලියන 10 ඇවිල්ලා තියෙන්නේ units බිලියන එකකින් නම් එතකොට net asset value එක 10යි. අන්නේ 10ට ඒගොල්ලෝ මේ stock exchange එකේ list කරනවා. ඊට පස්සේ ඕක අරගොල්ලෝ ඉන්නේ මොනවාද asset management company ඕක value එක වැඩි කරන්න ඒකේ price එකක් 10 ඉඳන් 10 11 12 ඔය විදිහට වැඩි වෙලා යනවා. එතකොට ඒව තමයි මේ closed end funds කියන්නේ. ලංකාවේ ලොකු funds එහෙම නැහැ. ලංකාව කියන්නේ චූටි රටන්නේ. එතකොට මේ චූටි රටේ එච්චර ලොකු funds නැහැ. සාමාන්‍යයෙන් ඔය National Asset Management Limited එක ඊට පස්සේ Capital Alliance Limited ඒ වගේ companies සහ Candori කියලා කම්පැනි එකක් තියෙනවා. ඔන්න ඔය කම්පැනිස් තුන මම දැක්කා ලිස්ට් කරලා තිබ්බා. ඒ අරෙන්න වෙන කම්පැනිස් නැහැ. ඒතොර යුනිට් ට්‍රස්ට් වලත් ක්ලෝස් එන්ඩ් ෆන්ඩ්ස් උත් මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙනවා. හරි. ඊට පස්සේ ඒකක බාර තමයි යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ. හරිනේ. මෙතන නෑ ඔයගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ක්ලියර්? අපි යන් ඊළඟට. හරි ඔන්න දැන් වෙනවා අපි ෂෙයාර්ස් කොහොමද පර්චේස් කරන්න ඔයාලට තියෙන අවස්ථා කියලා. එකක් තමයි ඉනිෂියල් පබ්ලික් ඔෆර්. ඒ කියන්නේ මූලික නිකුතුවක්. ඊළඟට කියනවා සීසන් පබ්ලික් ඔෆර්. ඒ කියන්නේ මොනවාද? ටික කාලයක් ගිහිල්ලා කම්පැනි ලිස්ට් වුණාට පස්සේ ඒගොල්ලෝ නැවත ෂෙයාර් ඉෂුව එකක් කරනවා. සීසන් පබ්ලික් ඔෆර්. එහෙම නැත්නම් buying shares at counter via CDS. මේ ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකක් කියලා කියන්නේ IPO එකක් කියලා අපි කියනවා. ඒ කියන්නේ කම්පැනි එකක් මුලින්ම ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් කරන වෙලාවට අපි ස්ටොක් එක්ස්චේන්ජ් එකකට කම්පැනියක් එන එකට අපි කියන්නේ ලිස්ට් කරනවා කියලා. ඒතකොට ලිස්ටිං වෙන වෙලාවේ ඒ කම්පැනියට පුළුවන් දැන් Jet Holdings කියන කම්පැනි එක
ඒක ෆැමිලි බිස්නස් එකක් විදිහට තිබ්බේ. ඒතකොට ඒකේ හිතන්න මිස්ටර් සිල්වයි මිස්ටර් A සිල්වයි B සිල්වයි C සිල්වයි හිටියා කියලා. ඒතකොට ඔය ඒ තුන් දෙනා අතර තමයි කම්පැනි එකේ 100%ම තිබ්බේ. දැන් ඒගොල්ලෝ කරන්නේ ඒ තුන් දෙනා අතර තියෙන 100% කරගෙන තව 125ක් ෂෙයා ඉෂුව එකක් කරනවා. ෂෙයා ඉෂුව එකක් කරලා 125 ඉෂුව කරලා ඒක තමයි ඉනිෂියල් පබ්ලික් ඔෆර්. first time ෂෙයා ඉෂුව වෙන එක. එතකොට ඒ first time ෂෙයා ඉෂුව වෙන එක ඒතකොට කස්ටමර්ස්ලාට එතනින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රේඩ් ඉන්වෙස්ටර්ස්ලාට. ඔතනින් ෂෙයාර්ස් ගත්තම මේ කම්පැනි එක ගිහිල්ලා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වෙනවා. ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ලිස්ට් වුණාම ඒක ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකේ ඉන්වෙස්ට් කරපු කට්ටියගේ ෂෙයාර්ස් ටිකත් ඒතකොට ඒගොල්ලන්ගේ CDS account වලට එනවා. හැබැයි ඉස්සර IPO එකක් කරන්න ඕගොල්ලන්ට CDS account එකක් තියෙන්න ඕනේ නැහැ. Central Depository System account එකක් තියෙන්න ඕනේ නැහැ. හැබැයි දැන් IPO එකක් ඔයාලට ඉන්වෙස්ට් කරන්න ඕන නම් අනිවාර්යෙන් CDS account එකක් තියෙන්න ඕනේ. CDS account එක නැතුව ඔයාලට stock exchange එකේ initial public offer එකේ ඉන්වෙස්ට් කරන්න බෑ. ඒතකොට season public offer එකක් කියලා කියන්නේ දැන් Jet Holdings එක කම්පැනි එක ඔන්න stock exchange එකේ list වුණා. list වුණාට පස්සේ දැන් 125ක් general public එකටයි තියෙන්නේ. 175ක් තාම අර A සිල්වයි B සිල්වයි C සිල්වයි තියාගෙන ඉන්නේ. ඒගොල්ලොන්ට තව ඒගොල්ලන්ගේ කම්පැනි එක expand කරන්න ඕනේ වුණා. ඒ කම්පැනි එක ඒගොල්ලොන්ට තව expand කරන්න ඕනේ වුණොත් ඒගොල්ලෝ කරන්නේ තව shares ටිකක් issue කරනවා. දැන් එතකොට ඒක already stock exchange එකේ list වෙලානේ. ඒතර already stock exchange එකේ list වුණාට පස්සේ ඒගොල්ලෝ ආයෙ share issue කරන එකට කියන්නේ season public offer එකක් කියලා. දැන් මේ දවස්වල Sansa Development Bank එක season public offer එකට යනවා. ඒතර ඒගොල්ලෝ දැන් already stock exchange list වෙලා දැන්ට shareholders ලා ඉන්නවා. ඒක trade වෙවි යනවා. ඒගොල්ලෝ දැන් ආයි public offer එකක් කරනවා share holding. ඒතකොට ඒගොල්ලොන්ට පුළුවන් අර 100ම තියෙන එකෙන් තව 10% එළියට දෙන්න. එතකොට ඒ 110 එළියට දුන්නම එතකොට අර share අර existing shareholders ලගේ stake එක dilute වෙනවා. dilute වෙනවා කියන්නේ අඩු වෙනවා. දැන් අර 175 තියාගෙන හිටපු තුන් දෙනාගේ share percentage එක ඒ අරකට ඒක 175 දැන් 90 වෙනවනේ. ඒගොල්ලොන්ට 90 තමයි 175ක් තියෙන්නේ. එතකොට ඒ ගානට ඒගොල්ලන්ගේ 100 ගත්තම ඒගොල්ලන්ගේ stake එක අඩු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි season public offer එකක් වෙන්නේ. ඊට පස්සේ ලේසිම කතන්දරේ තමයි මේ buying shares at counter via CDS. ඒ කියන්නේ Central Depository System එකක් account එකක් open කරලා shares ගන්න එක. එතකොට මේකට ඔයගොල්ලෝ Central Depository System account එකක් open කරන් ඔයගොල්ලොන්ට අනිවාර්යෙන් broker කෙනෙක් ඉන්න ඕන. ඒ කියන්නේ brokering firm එකක් through තමයි ඔයාලට stock account එකක් open කරන්න වෙන්නේ. ඒ අරෙන්න ඒ කියන්නේ ඔයාලට තනියෙන් ගිහිල්ලා trade කරන්න බෑ. අනිවාර්යෙන් brokering firm එකක් අනිවාර්යෙන් involve වෙන්න ඕනේ. ඒතකොට මේ initial public offer එකත් SPO එකත් එහෙම නැත්නම් ඔයාලට account එකෙන් shares ගන්නත් දැන් වර්තමානයේ තියෙන තත්ත්වයන්ම ඔයාලට අනිවාර්යෙන් CDS account එකක් තියෙන්න ඕනේ. හරිද? එතකොට දැන් CDS account එක open කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි manual, අනිත් එක online via CSE app. manual කතන්දරය කියලා මම කියන්නම්. ඔයාලට අර brokering firm 26ක් තියෙනවා කියලා මම කිව්වනේ. ඒ 26 කියන්නේ 15ක් ඉන්නවා කවුද? member firms, 11ක් ඉන්නවා trading firms. ඒතකොට 26ක් ඉන්නවා. ওই 26න් කවුරු ගාවට හරි ගිහිල්ලා ඔයා කියනවා මට CDS account එකක් open කරන්න ඕන කියලා. ඒතකොට ඒගොල්ලෝ ලොකු ෆෝම් කට්ටලයක් දෙනවා, ලොකු සෙට් එකක් තියෙනවා, සිග්නේචර්ස් ගහන්න දෙනවා 45ක් විතර නැච්චර නෑ, සාමාන්‍යයෙන් ලොකු ගාණක් ගහන්න තියෙනවා. ඒ හැමදාම සිග්නේචර්ස් ගහලා ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම ෆිල් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් වෙන දවස් 3ක් 4ක් ඒක ඩිපෙන්ඩ්ස් දවස් 2-3ක් විතර ඇතුළත වර්කින් ඩේස් 3ක් විතර ඇතුළත ඔයාගේ CDS account එක ක්‍රියේට් වෙනවා. ඔයාට එහෙම නැත්තම් ඔයාට කරන්න පුළුවන් මම ඒකත් පෙන්නන්නම් ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන් ෆිල් කරලා ස්කෑන් කරලා ආයේ ඒ මොනවාද බ්‍රෝකරින් ෆර්ම් එකටම එහෙම නැත්තම් ස්ටොක් බ්‍රෝකරින් ෆර්ම් එකටම මේල් එකක් දාලා ඔයාට CDS account එක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ online via CSE app කියලා මම කියලා තියෙනවා. මෙන්න මේ app එක CSE mobile app කියලා ඔයාට පේනවා මෙතන. මෙන්න මේ CSE mobile app එක download කරගෙන CSE mobile app එක download කරගත්තම ඔයාට මුලින්ම එන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේක මේ our services කියලා දෙනවා. මෙන්න මේ ඔයාට පේනවා ඇති මේ CSE logo එක. මෙන්න මෙහෙම 8 ඉලක්කම් වගේ මෙහෙම ඔයාට පේනවනේ මේ logo එක.
මෙන්න මේ ලෝගෝ එක උඩ ක්ලික් කරලා පොඩි ඇප්ලිකේෂන් එකක් එනවා මේකේ නම ගම ඊට පස්සේ ඔයාගේ බැංක් ඩීටේල්ස් ඇඩ්‍රස් NIC ඩීටේල්ස් ඔයාගේ ඔක්කොම පෞද්ගලික තොරතුරු ටික මේක සබ්මිට් කරන්න තියෙනවා ඊට අමතරව ඔයාගේ බැංක් ඩීටේල්ස් හරියට දෙන්න ඕන මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට account එකක් open කරගන්න පුළුවන් මම ඔයගොල්ලන්ට app එකක් run කරන විදිහ කියලා දෙන්න ඕනේ නෑනේ එතකොට මේකේ බැංක් ඩීටේල්ස් අනිවාර්යෙන් හරියටම දෙන්න ඕනේ මොකද බැංක් ඩීටේල්ස් ඔයගොල්ලෝ වැරදියට දුන්නොත් ඔයාට ඩිවිඩන්ඩ්ස් හරියට එන්නේ නැහැ එතකොට ඩිවිඩන්ඩ්ස් යන්න තැනක් නැති වෙනවා ඊට අමතරව ඔයා ස්ටොක් එක්ස්චේන්ජ් එකේ මොන හරි ෂෙයාර්ස් ටිකක් වික් කරලා පස්සේ සල්ලි ටික CDS එකේ තියෙන්නේ හැබැයි ඔයා හිතනවා නෑ මට සල්ලි ඕනේ නෑ මට ෂෙයාර්ස් ටික ඕනේ නෑ මේ ෂෙයාර්ස් ටික විකුණලා මම CSC CDS account එකේ තියෙන සල්ලි ටික මම දැන් ගන්නවා කියලා ලික්විඩ් කර ගන්නවා කියලා එහෙම කර ගන්නවා නම් ඒත් ඔයාගේ බැංක් account එක හරියට දීලා තියෙනවා නේ මොකද මේ සල්ලි ටික ඔයාගේ ඩයිවර්ට් වෙන්නේ ඔයාගේ ෂෙයාර්ස් ඔයාගේ බැංක් account එකට ඒතකොට බැංක් account එකට හරියට යන්න මෙතන මේ our services වල තියෙන බැංක් ඩීටේල්ස් හරියට දෙන්න ඕන සහ මේකේ ඔයාගේ සෙල්ෆි එකක් දෙන්න ඕන ඒ කියන්නේ ෆොටෝ එකක් නිකන් ෆෝන් එකෙන් මේක මොබයිල් ඇප් එකක් නේ ඒතර ෆෝන් එකෙන්ම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඕන සෙල්ෆි එකක් විදියට ඊට පස්සේ මොනවාද NIC එකේ ඉස්සරහයි පිටිපස්සයි ෆොටෝස් ඔයාලට දෙන්න ඕන ඊට අමතරව මම මතක විදියට බැංක් account එකේ පාස්බුක් එකේ ෆොටෝ එකකුත් එතෙන්ට ඇටච් කරන්න ඕන මම මතක විදියට අංක එක උදාහරියේ ඉන්න brokering firms දෙක තුනක් මම ඕනනම් කියන්නම් Capital Trust Securities තමයි දැන් අවුරුදු 6-7ක්ම අංක එක වැඩිම ට්‍රේඩ් ඒ කියන්නේ turnover එක wise වැඩිම turnover එකක් රෙකෝඩ් කරන්නේ Capital Trust එක ඊළඟට Bartlett එක. එතකොට ලංකාවේ ගිය අවුරුද්ද වෙනකන් richest එක්කෙනාගේ accounts තියෙන Bartlett එකේ මේ අවුරුද්දේ ඉඳන් richest එක්කෙනාගේ මම දන්න තරමින් Capital Trust එකේ මොකද Capital Trust එක එයයි තව එක්කෙනෙකු එකතු වෙලා තමයි ඒ කාලේ ගත්තේ. දැන් එයා ඒක නැහැ. හැබැයි ඒ කියන්නේ දැන් එයාගේ ඉන්වොල්ව්මන්ට් එක මම දන්න තරමින් නැහැ. දැන් වෙන කෙනෙක් ගන්න. එතකොට එහෙම තමයි යන්නේ. එතකොට ඔයාලට බ්‍රෝකර් කෙනෙක් සිලෙක්ට් කරන්න වෙනවා අනිවාර්යෙන්. බ්‍රෝකර් කෙනෙක් සිලෙක්ට් කරලා එතකොට ඔයාලට CDS account එක ඕපන් කරගන්න පුළුවන්. ඔයා CDS account එක ඕපන් කරාට පස්සේ ඔයාට online trading account එකක් ඕපන් කරගන්න ඕන. මේ online trading account එකේ මෙහෙම කතන්දරයක් තියෙනවා. දැන් මම stock exchange එකට enter වෙන කාලේ මම හිතන්නේ අවුරුදු 18 ක අවුරුදු ඒ කාලේ stock exchange එකේ CDS account එකක් තියෙන්නේ නැති කියලා. ඔය CDS account එක ඒ කාලේ ඕන එක්කෙනෙක්ට හදන්න ඒ කියන්නේ online account එකක් ඕන එක්කෙනෙක්ට දෙනවා. මොකද ඒක ඇත්තට ඒ කාලේ common නැහැ මේ stock exchange එක එනම සීමිත පිරිසක් තමයි ඒකේ trade දුන්නේ ඒ කාලේ. දැන් මේ බිලියන 16ක විතර මේ ඊයේ ෆ්‍රයිඩේ බිලියන 16ක ටර්නෝවර් එකක් තියෙනවා. ඒ කාලේ බිලියන 16ක ටර්නෝවර් එකක් නෑ අත්තට. හරිද? දැන් ওই Capital Trust එකේ සහ Capital Trust එකේ ස්පෙෂලි ඔයාට online trading account එකක් open කරගන්න ඕන නම් ඔයා CDS account එක open වුණාට පස්සේ ඔයාට සල්ලි deposit කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ bank account details ඔයාට හම්බ වෙනවා. ඔයාට bank account details වල ඔයා කැමති ඒගොල්ලන් banks 10ක් විතර දෙනවා. ඔයා කැමති bank එකක් pick කරලා ඔයා සල්ලි deposit කරන්න පුළුවන්. ඔය සල්ලි deposit කරද්දී ඔයාගේ reference number එක විදිහට ඔයාගේ CDS account number එක දාන්න පුළුවන්. Capital Trust එක ගත්තොත් DSA කියන එකෙන් තමයි කෝඩ් එක දෙන්නේ. ඊට පස්සේ dash එකක් ගහලා ඒ කාලේ ඉස්සර මේක fully digitalize කරන්න කලින් NIC එක තමයි දෙන්නේ. ඒතකොට හිතන්න කාගේ හරි නම් එතකොට 90 දැන් හිතන්න NIC එක කොහොම අංක 9 digits 9 තියෙනවා. digits 9 තිබ්බට පස්සේ ආයිරක් ගිහිල්ලා VN ඉරක් එයාගේ මේ එක account එකක් නම් 00 කියලා double ඒ කියන්නේ 00 තියෙනවා. ඕක තමයි එයාගේ CDS account එක. හැබැයි යාට joint account එකක් හරි තවත් account එකක් open කරන්න වුණොත් ඒ account එක හැදුවම 01 කියලා තමයි හැදෙන්නේ. ඒතර ඔයා මොන account එකේ සල්ලි දාන්නේ කියලා හරියට ඔයා mention කරන්න ඕනේ. ඔයාට CDS account එකක් open කරන්න 7-5ක්වත් ඕනේ නැහැ. ඒක තමයි සරල කතන්දර. හරිද? මම account එකක් open කරන් යද්දි මම සක්කුවේ සල්ලි දාගෙන ගියේ ඉස්කෝලේ යුනිෆෝම් එකෙන් ගියේ. හරිද? මම දන්නේ නැති කාලේ හරිද? CDS account එක open කරන් සල්ලි දාන්න ඕනේ නැහැ. CDS account එක open කරාට පස්සේ තමයි සල්ලි දාන්න ඕනේ. දැන් ඒගොල්ලන්ගේ rules ඇවිල්ලා තියෙනවා. චූටි investors ලා එන හින්දා ඒ කියන්නේ
චූටි කට්ටිය ඇවිල්ලා ආර්ය ට්‍රේඩ් කරන්න CDS account open කරනවා විතරක් නිසා තමයි ඒගොල්ලෝ online trading account එකක් open කරන්න නම් 100,000 එහෙම නැත්නම් රුපියල් ලක්ෂයක් ඩිපොසිට් කරන්න කියලා කියන්නේ. ඔයාට රුපියල් 1000න්ද 5000න්ද 100න්ද 200න්ද ඕන ගානකින් පටන් ගන්න පුළුවන්. හැබැයි මුල කාලේ උඩ ට්‍රේඩ් කරන්න වෙන්නේ online trading account එක නැත්නම් ඔයාට ට්‍රේඩ් කරන්න වෙන්නේ බ්‍රෝකර්ට එක්ක තමයි. බ්‍රෝකර්ට ඩීල් බ්‍රෝකර්ට කතා කරලා ඒතකොට ඔයා කියන එක එයා ගන්නවා. එහෙම නැත්නම් එයා කියන එක ආවත් එක්ක කතා කරලා එහෙම තමයි ගන්න වෙන්නේ. හැබැයි මම මේකට ජොයින් වෙන කාලේ මම කියන්න මම රුපියල් 10000න් පටන් ගත්තේ මීට අවුරුදු බාර ගානකට කලින්. එතකොට බාර ගානක් නෑ පොඩි කාලයකට කලින්. එතකොට ඒ කාලේ එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් තිබ්බේ නෑ. ඒගොල්ලෝ මට කෙලින්ම ඔන්ලයින් ට්‍රේඩින් account එක දුන්නා. ඒතකොට මම පළවෙනි දවසේ විතරයි මගේ ස්ටොක් බ්‍රෝකර් මම දැකලා තියෙන්නේ. ඊට පස්සේ මම දැකලා නෑ උන් ඉන්නවද මැරලාද කියලා දන්නෙත් නෑ. මොකද ඔයාගේ සල්ලිනේ මගේ සල්ලි. එතකොට මම account එක open කරා නම් මේ මගේ සල්ලි. එතකොට මම දැනගන්න ඕන මම මොන shares ද ගන්නෙ මම තමයි decision එක ගන්න ඕනේ. දැන් ලංකාවේ සමහර කට්ටිය ඉන්නවා ඒක බ්‍රෝකර්ට ඕන විදිහට තමයි account එක handle වෙන්නේ. එහෙම මම කියන්නේ දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ළමයි විදිහට ඔයගොල්ලන්ට analyze කරලා හොඳ shares pick කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ මොන trade එක කරත් ඔයා buy කරත් sell කරත් බ්‍රෝකර්ට commission එකක් යනවා. ඒතර ඔයා 100,000 විතර trade එකක් කරපුවාම එයා රුපියල් 6000 නෑ එච්චරෙන් රුපියල් 640ක් යනවා. දැන් ඔයා රුපියල් ලක්ෂයක trade එකක් කරාට හැම කස්ටමර්ම හැම ඉන්වෙස්ටර්ම රුපියල් ලක්ෂයක trade නෙවෙයි කරන්නේ. අද ලංකාවේ ඉන්නවා මිලියන 100 200 දවසට trade කරන මිනිස්සු. ඒතොර ඔයගොල්ලෝ ඔයා හිතා ගන්න. එතකොට සමහර brokers ලගේ daily income එක. හරිද? ඔය විදිහට ඔයාලට CDS account එක open කරගන්න පුළුවන්. ඔය app එක download කරගෙන our services වල මේක click කරලා ඔයාලට account එකක් CSE account එක open කරලා ඊට පස්සේ CDS account එකේ ඔයාලට application එකක් online තියෙන. ඒක fill කරලා ඔයාලට CDS account එක open කරගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ තමයි ඔයා online trading account එක open කරගන්න ඕන. online trading account එක open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාටම trade කරන්න. මම මේ trade කරන part එකත් ඉස්සරහට discuss කරන්නම්. minimum balance එක නැතුව online trading දෙන brokers ලා කවුද? ඒක බලන්න ඕන. මම ඉන්න කට්ටිය නම් minimum balance එකක් දැන් තියෙනවා. මගේ ඉස්කෝලේ මෙතෙන්ට වැඩක් නැහැ. ඊට පස්සේ CDS account එකේ CSE train හදද්දි දෙන NIC එක පරණ normal සිංහල NIC එක දෙන්න පුළුවන්. පරණ normal සිංහල NIC. පරණ ඔය තියෙන NIC තියෙන එක දෙන්න. එහෙම කිසිම issue එකක් නැහැ. ඔයාගේ account එක access කරන්න but they didn't access my account. ඔයාගේ broker ට call එකක් දෙන්න. brokering firm එක ඔයාලා list එක ඔක්කොම ඔයාලා broker select කරන්න ඔයාලා drop down button එකක් තියෙනවා. ඔයාලට කැමති broker එක select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඒතොර smart gen account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකේ screenshot එකක් ගහන්න මම හිතන්නේ. brokering firm එකෙන් යනකොට අපි commission එකක් දෙන්න ඕනේ නේද? ඉතින් ඔයාලට brokering firm එකෙන් නැතුව ඔයාලට trade කරන්න බෑ. කොහොමද commission එකක් තියෙනවා. ඉස්සරහට කතා කරන්න මේකේ transaction cost එක. savings account එකක් තියෙන passbook එකක් නැහැනේ. එතකොට මොකද්ද කරන්නේ? ඔයාගේ online platform එකේ screenshot එකක් දෙන්න. is there dividend spelling dividend ඔහොම නෙවෙයි. හැම share එකකටම dividend depend. හරිද? මම සමහර ඒවාට සල්ලි S&P SL20 ඊළඟට කතා කරනවා. Can we find a broker from the app? Yes. ASPI ඊළඟට කතා කරනවා. අයියේ මම 2021 A level ලියන මල්ලි කෙනෙක්. අපිට මේක වැදගත්. ඔයගොල්ලන්ගේ business studies වල financial management වල මේක තියෙනවා. හරිද? හරි. ඔය ටික තමයි කතා කරන්නේ. ඊට අමතරව තව මොනවාද කට්ටියට ප්‍රශ්න තියෙන්නේ? CSE account එක open කරා ඊට පස්සේ කරන්න ඕන steps ටික discuss කරනවා දාද ඊට පස්සේ ඔයාලට තියෙන brokering ඒ firm එකට කතා කරන්න කතා කරලා ඔයාලට details එවනවා සාමාන්‍යයෙන් capital trust එකේ ගත්තොත් ඔයාලට details එවනවා මෙන්න ඔයාගේ CSE account එක open කරා ඔයාලට online ඔයාලා මෙන්න ඔයාගේ bank details ඔයාලට මේව deposit කරන්න පුළුවන් deposit කරාට පස්සේ online trading account එක හැදෙනවා අපිට recording දෙනවද ඒක අපේ Rotaract මල්ලිලගෙන් අහන්න
සර් මම 2017 තමයි රෙජිස්ටර් වුණේ බට් මම මුකුත් ඇක්ටිවිටීස් කළේ නෑ. එතකොට මම again රෙජිස්ටර් වෙන්න ඕනේ නෑ. රෙජිස්ටර් වෙන්න ඕනේ නෑ. CDS account එක තියෙනවා. online app එක through ගියොත් විතරද 100 deposit කරන්න ඕනේ නෑ. මේ online මේ app එක through තමයි කොහොමත් ඔයාලට දැන් CDS account එක open කරගන්න වෙන්නේ. නැත්නම් ඔයා brokering firm එකකට යන්න ඕනේ. මම කතා කරන්නේ online trading account එකක් open කරගන්න. online trading කියන්නේ දැන් ඔයා මේ CDS account එක කියන්නේ ඔයා bank account එකක් open කරනවා කියලා හිතන්න. bank account එකක් open කරාට ඔයාට online trade කරන්න ඔයාට online trading facility එක වෙනම ගන්න ඕනේ. අන්න ඒක තමයි මම මේ කතා කරන්නේ. bank details දුන්නම privacy එක ප්‍රශ්නයක් නැද්ද? යන බොන දැන් කන බොන දැන් ඔක්කොම Facebook දාලා privacy එක දැන් ලංකාවේ නෙමෙයි ලෝකේ කාගේවත් privacy එකක් නැත. හරිනේ. ප්‍රශ්න ටිකට ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරන්න බෑ. පීනලම තමයි බලන්න ඕන පීනන්න පුළුවන් කියලා. සයිට් එක විතරක් ගිහින් CSC account එකක් ක්‍රියේට් කරන්න පුළුවන් ද app එක නැතුව. CSC account එක නෙමෙයි මම මේ කතා කරන්නේ CDS account එක. ඔයාලා CDS account එකක් open කරන්න නම් අනිවාර්යෙන් CSC mobile app එකට යන්න වෙනවා. CDS account එකෙන් hack වෙනවනේ online එකෙන් නෑ එහෙම hack වෙන්නේ. ඔය සිරාජ් කියන එක නෑ hack වෙන කතන්දර පොඩක් දාලා දීප්ප නෑ. What is the best broker firm? මේක depends. මම mention කරා හොඳ දෙකක්. CDS and CSC කියන්නේ මොකක්ද කියලා අහනවා. CDS කියලා කියන්නේ Central Depository System. ඒක තමයි මේ system එක stock exchange එක තියෙන. ඒතොර ඔයා ඒකේ තමයි account එක open කරන්න ඕන. CSC කියන්නේ marketplace එක. app එක through transaction කරන monthly fee එකක් ගෙවන්න ඕනද නැහැ? monthly fee එකක් ගෙවන්න ඕනේ. ආ transaction කරන ඒවාට තමයි හරි. හරිනේ. අපි යන් ඊළඟට. ඊට පස්සේ අපි කතා කරනවා price indexes in CSC. ඒ කියන්නේ මේ indexes. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ මිල දර්ශක කියලා කියන්නේ. මිල දර්ශක ගැන තමයි මේ අපි එතන කතා කරන්නේ. ලංකාවේ stock exchange එකේ මිල දර්ශක දෙකක් තියෙනවා. එකක් තමයි all share price index එක. අපි ඒකට කියනවා ASPI කියලා. ඊළඟට S&P SL20 කියලා කියනවා. ඔය දෙක තමයි main අපේ price indexes වෙන්නේ. all share price index එහෙම නැත්නම් ASPI කියලා කියන්නේ stock exchange එකේ මම කියවන 296ක් companies තියෙනවා කියලා. ඔය 296ම companies වල price fluctuations පෙන්නන index එක තමයි මේ ASPI කියලා කියන්නේ. ඕක 8931.33 තමයි Friday තිබ්බේ. අද 9000 hit කරා. මේ stock exchange ඉතිහාස ලංකාවේ CSE ඉතිහාසයේ first time තමයි 9000 hit කරේ. 9000 hit කළා ආයි අද පොඩි slide drop එකක් තිබ්බා. companies දෙක විතර prices drop වුණා. ඒකෙන් හින්දා තමයි ආයි 8000 ගානකට බැස්සේ. හරිද? එතකොට මේක මීට අවුරුදු ගානකට කලින් 1000 කියලා wait කරලා තියෙනවා. එදාට තිබ්බ prices ඔක්කොම 1000 නම් ඊට පස්සේ change වෙන ඔක්කොම ටික අරන් ගිහිල්ලා තමයි මේ 8931 ගානට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ASPI එකට stock exchange එකේ තියෙන හැම company එකම share එකේ price change එක මෙතන capture වෙනවා. ඊට පස්සේ මම කතා කරොත් S&P SL20 එහෙම නැත්නම් මේ S&P SL20 එකෙන් කතා කරන්නේ ලංකාවේ තියෙන හොඳම companies. මේ හොඳම companies කියලා කියන්නේ මෙතන include වෙනවා ලංකාවේ තියෙන ලොකුම companies ඉස්ස. මෙතන හොඳම companies ඉස්ස කියලා කිව්වම liquidity එක ගතින් ඒ කියන්නේ හොඳටම trade වෙන එක ගතින් ඊට අමතරව market capitalization එකකින් ඊට අමතරව අපි කියන ඒ company asset base එක මතින් ඒ එක changes ඒ එක criteria වලින් මේ 296 companies හොඳම 20ක් select කරලා තියෙනවා. ඒ හොඳම 20 වල price change එක කොහොමද අපි capture කරන්නේ? ඒක තමයි මේ S&P SL20 කියන එකෙන් කියන්නේ. ඒක 3345 තමයි අගෝස්තු 27 තිබ්බේ. ඒතකොට S&P SL20 all share price index එක ඔයාලට clear. මේවා තමයි price indexes. ඒතකොට සාමාන්‍යයෙන් ඕනම රටක stock exchange එකේ performance measure කරන්න අපි මේ දෙක තමයි mainly අපි consider කරන්නේ all share price index එකයි. ඒ රටවල් වලට මේ වගේ හොඳම companies වලට indexes තියෙනවා. ඒතකොට ලංකාවේ තියෙන S&P SL20 කියන එක. මේ S&P කියලා කියන්නේ මේ index එක හදන company එක ඒ consultant firm එක. SL කියන්නේ ශ්‍රී ලංකාව වාට තේරෙනවා. ඒතකොට මේ 8931 highest ever Friday තමයි ලංකා stock exchange එකේ Friday මම මේ presentation එක මේ ටික update කරන්න තමයි මම මේක දැම්මේ.
highest ever ගියේ Friday. ඊට පස්සේ දැන් අද 9000 hit කළා ආයි 8000 ගන්නට drop වුණා. ඊට පස්සේ මම එනවා කොහොමද මේ price අපි බලමු මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා. SL government එක shares sale කරන්නේ නැහැ නේ. SL government එකට shares trade කරන්න බෑ. මොකද්ද government එකේ අපේ තියෙන EPF fund එක වගේ එහෙම නැත්නම් treasury එකට පුළුවන් shares trade කරන්න. හරි. ඊට පස්සේ invest කරන්න හොඳ company එකක් තෝරගන්නේ කොහොමද මම ඒව ඉස්සරහට කියන්නම්. stocks නිකුත් කරපුවාම company එකේ අයිතිය වෙන කෙනෙක්ට යන්න පුළුවන් කියලා දැනගෙන stocks නිකුත් කරන්නේ ඇයි? ඉතින් හැමදාම company එක එකම තත්ත්වයේ ඉන්න ඕනේ නැහැ නේ. company එක shares issue කරලා ලොකු ගාණක් earn කරගෙන එතකොට 151ක් අපිට control එක තියාගෙන ඉන්න පුළුවන්කම තියෙද්දි අයි අපි සල්ලි එහෙම ගන්නෙ නැත්තේ. ඉතින් අපි අපේ control එක තියාගෙන companies වල ownership එක වෙන කට්ටියකට දීලා අපි සල්ලි ටික අරන් company expand කරනවා. CDS account එකක් හැදුවට පස්සේ online trade කරන්න බෑ. ඒකට තමයි මම කිව්වේ online trading account එකක්. ලක්ෂයක් ඕනේ නැහැ මම කිව්වේ 1000න් 2000න් වුණා trade කරන්න පටන් ගන්න පුළුවන් ඔයාලට ඉගෙන ගන්න. හැබැයි ඊට පස්සේ ඔයාලට online trading කරන්න ඕන නම් මේක කරන්න ඕන. හරිද? මට මේ company හොඳයි මේ company නරකයි කියලා කියන්න අයිතියක් නැත. හරිද? හරි. ඊට පස්සේ මම යනවා කොහොමද මේ price එක decide වෙන්නේ කතා කරන්න. මේකට basically මම දාලා තියෙනවා quantitative and qualitative factors. ඔයාට company එක අද තියෙන්න ඕන price එක decide කරන්න පුළුවන් එකක් තමයි net asset value කියලා කියන්නේ. එතකොට company එකේ total net assets අපි දන්නවා net assets කියලා කියන්නේ total assets වලින් external liability sign කරාම ඉන්න ගන්න තමයි net assets කියලා කියන්නේ. number of shares issued ගන්න. එතකොට ඉතින් මේ company total net assets බිලියන 50යි නම් ඒ company shares issue කරලා තියෙනවා නම් බිලියන 5ක්. ඒ company එකේ net asset value එක per share රුපියල් 10යි. බිලියන 50 බිලියන 5න් බෙදුවම අපි දන්නවා රුපියල් 10යි කියලා. එතකොට මම ඒක පෙන්නන්න ඔයාලා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වලින් කොහොමද බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ P ratio එක කියලා කියන්නේ price earning ratio එක. ඔයාට company එකේ earning per share හොයාගත්ත earning per share එක මම පෙන්නන්න කොහොමද හොයන්නේ කියලා. profit එක shareholders වලට අයිති profit එක number of shares වලින් බෙදුවම earning per share එනවා. ඒක ඒ company එකේ PE ratio එකෙන් වැඩි කරලා ඔයාට company එකේ share price එක decide කරගන්න පුළුවන්. එතකොට හිතන්න net asset value එක company එකේ රුපියල් 50 නම් ඒ company එක දැන් රුපියල් 70කට වගේ trade වෙනවා නම් ඔයාලට තේරෙනවා මේ company එක දැන් over price share එකක්. කියන්නේ 50යි මේ company එකේ total assets book value එකට ගත්තොත් රුපියල් 50යි වටින්නේ එක share එක. හැබැයි ඔයාට company share එකක් ගන්න රුපියල් 70ක් දෙන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ share එක රුපියල් 20කින් over price වෙලා තියෙනවා. හැබැයි හිතන්න රුපියල් 50ට net asset value එක තියෙන වෙලාවක රුපියල් 30ට වගේ share එකක් trade වෙනවා කියලා කියන්නේ ඒක under price. එහෙම නැත්නම් අඩුවෙන් price වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට potential එකක් තියෙනවා ඔයාලට මේ company එකේ share එක තව උඩට යන්න. over price වුණා කියලාම අපි decide කරන්න බෑ මේ company එකේ share price එක තව පහළට එන්න ඕනේ කියලා. ඒකෙන් උඩට යන්නත් possibility එකක් තියෙනවා. ඊට පස්සේ qualitative factors වලට එනවා company decisions and plans වලින් decide වෙනවා company එකේ price එක. ඒගොල්ලෝ මොකක් හරි ලොකු investment එකක් කරන්න යනවා නම් ඒකට ලොකු funds මොනවා හරි ආව නම් දැන් මොකද්ද port city එක අපි දන්නවා port city එකේ ලංකාවේ මුලින්ම invest කරේ මොන company ද කියලා ඕගොල්ලෝ දන්නවා. LOLC group එක. ඒතොර LOLC group එකේ shares price එක increase වුණා ඒකට comparatively. ඒගොල්ලෝ $1 billion invest කරනවා කියලා China Harbour company එකත් එක්ක agreement එකක් ගැහුවා. එතකොට ඒකත් එක්ක ඒගොල්ලන්ගේ share price එක increase වුණා. සහ ඒගොල්ලන්ගේ plans අනුව price එක අපි දන්නවා vary වෙන්න තියෙන chance එක වැඩි. ඊට පස්සේ අපි එනවා transaction cost එකට. ඕගොල්ලෝ එකපාර transaction එක, ඒ කියන්නේ එක transaction එක ඕගොල්ලෝ කරන්නේ මිලියන 100ට වඩා අඩු නම් ඒ හැම transaction එකකම 101.12ක් ඔයාලට cost එකක් වෙනවා.
හැබැයි ඔයා එකපාර ඔයා ට්‍රාන්සැක්ෂන් එක කරනවා නම් මිලියන 100ට වඩා ඔයාගේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වෙන්නේ 0.61255. හරිද? මම උදාහරණයක් කියන්නම්. ෂෙයා 100ක් ඔයා රුපියල් 10 ගානේ ගත්තොත් ඔයාට ට්‍රාන්සැක්ෂන් එක විදියට ඔයාට රුපියල් 1000ක් යනවනේ. එක ෂෙයා එක රුපියල් 10යි, ෂෙයා 100යි, ඒක රුපියල් 1000. එතකොට ඔයාට ඇත්තටම රුපියල් 1000 නෙවෙයි ඔයාගේ ඇත්ත කොස්ට් එක, ටෝටල් කොස්ට් එක 1000 නෙවෙයි. මේ 1000ට 101.12කුත් ඇඩ් වෙනවා. ඒ කියන්නේ රුපියල් 11,720ක්. එහෙනම් ඔයාගේ ටෝටල් කොස්ට් එක රුපියල් 1,11,720ක් වෙනවා. පැහැදිලි? ඒ වගේම තමයි ඔයා මේ ගත්ත ෂෙයාර්ස් ටික මේ ගානටම වික්කොත් ඔයා හිතනවා මම රුපියල් 10ට ගත්ත 10ටම වික්කා. ඔයාට ලොස් එකක් නැහැ කියලා. ලොස් එකකුත් නැහැ, ප්‍රොෆිට් එකකුත් නැහැ. නෑ ඇත්තටම ඔයාට ලොස් එකක් තියෙන්නේ. මොකද ඔයා 1000ට විකුණද්දි ආයි මේකෙන් 101.12ක් ඔයාට ට්‍රාන්සැක්ෂන් කොස්ට් එකක් තියෙනවා. එතකොට ඔයාට ඇත්තටම හම්බෙන්නේ රුපියල් 988.780යි. ඒ කියන්නේ 10න් රුපියල් 11,720ක් ඔයාට අඩු වෙලා තමයි ඔයාට සල්ලි හම්බෙන්නේ. ඒතකොට ඔයාට පේනවා මෙන්න මෙතන ස්ප්‍රෙඩ් එකක් තියෙනවා රුපියල් 22.740ක්. මෙන්න මේ 22.740 තමයි ඔයාගේ. එතකොට එකම ප්‍රයිස් එකට අරන් ඒ ප්‍රයිස් එකටම ඔයා වික්කම ඔයාට එන කොස්ට් එක. එතකොට ඔයා හිතනවා නම් 101කින් 102කින් ඔයා ෂෙයා ප්‍රයිස් එක හිතන්න මේ රුපියල් 10ට අරන් ඔයා 10.720ට විකුණද්දි ඔයා හිතනවා මට මෙතන 102ක රිටර්න් එකක් තියෙනවා කියලා. නෑ ඇත්තටම 102ක රිටර්න් එකක් නැහැ. හේතුව ඔයාට ගද්දි 101.12ක් ගිහිල්ලා ආයි විකුණද්දි 101.12ක් ගිහිල්ලා. එතකොට ඔයාගේ රිටර්න් එක ඇත්තටම අඩුයි. එතකොට ඇත්තටම ඔයාට තියෙන්නේ ගේන් එකක් නෙවෙයි ලොස් එකක් වෙන්න පුළුවන්. මොකද ඔයා 102ක රිටර්න් එකක් තිබ්බට ඊට වඩා ඔයා ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ගෙවලා තියෙන හින්දා. එතකොට ඔයාගේ 100 මිලියන් වලට වඩා වැඩි නම් ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක ඔයාට 0.6125ක් තමයි ඔයාගේ ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක වෙන්නේ. ඔයාට මම හිතනවා මෙතන ඔයාට ක්ලියර් කියලා. වෙන රටවල කට්ටිය ලංකාව ස්ටොක් එක්ස්චේන්ජ් එක ගැන කියන ඒවා වැඩි හිතනවා. ෆේක් බබල් තියෙන ගොඩක් වෙන රටවල. ලංකාවේ එහෙම ලොකු ෆේක් බබල් එකකින් මාකට් එකම මේව කරන්න බෑ. ෆේක් බබල් එකක් තිබ්බත් ඉතින් ඔයාට ෆේක් බබල් එකක් තිබ්බ කියන්නේ සරලයින් කතන්දරේ. ඔයාට ෆේක් බබල් එකේ ඔයාට ඇති වෙන ගානට ඔයා රිටර්න් එක අරන් බබල් එක උගුරන්න කලින් ඔයාගේ රිටර්න් එක එළියට ගත්තා නම් කතන්දරේ ඉවරයි. ඒකින්ද එහෙම ඒ කියන්නේ මේක හැම වෙලේම පොසිටිව් ඇස්පෙක්ට් එකෙන් ඔයා බලන්න ඕන. ඔයා මෙහෙමයි මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඔයා ටූ ග්‍රීඩ් වෙලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ග්‍රීඩි වෙන්න දැන් ඔයා රුපියල් 10 ෂෙයා එකක් කරා. ඔයා බලන් ඉන්නවනම් මේක රුපියල් 1500යි කියලා. ඒ කියන්නේ 1500ට ගියොත් තමයි විකුණන්නේ කියලා. ඒක ඒ කියන්නේ වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. එහෙම වෙන්න තියෙන chance එක අඩුයි. එතකොට එච්චර නෙමෙයි ඔයා රුපියල් 10ට ගත්ත ෂෙයා එක රුපියල් 12ට රුපියල් 15ට ගියා නම් ඔයාට 150ක රිටර්න් එකක් තියෙනවනේ. ෆික්ස් ඩිපොසිට් රේට් එක ගත්තොත් අපි දන්නවා අද රේට් එක 105යි. 105.5යි. එතකොට ලංකාවේ වා 100 මිලියන් දැම්මත් ඔයාට 5.5 මිලියන් තමයි ඔයාට ඇනුවල් හම්බෙන ඉන්ට්‍රස්ට් රේට් එක. එතකොට ඔයාට 100 මිලියන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දාලා ඔයාට මේව කරද්දී ඔය 5.5 මිලියන් එක හොයන එක මහ ලොකු කතන්දරයක් නෙමෙයි. පැහැදිලිද? අන්න ඒක තමයි කතන්දරය. ඒතකොට ෆේක් බබල් ඒව ගැන ඉතර වැඩි හිතන්න යන්න එපා. මේ ඔයාට ඕන රිටර්න් එක ආවනම් හරි. පිටරට CSE නැහැ. මොකද CSE කියන්නේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. ඒතකොට ඒ රටවල ඒ ස්ටොක් එක්ස්චේන්ජස් තමයි තියෙන්නේ. හරිද? පිටරට ඉන්වෙස්ට් කරන්න කලින් මුලින් ලංකාවේ ඉන්වෙස්ට් කරලා ඉන්න. හරිද? treasury bills and treasury bonds buy කරන්න ඔයා treasury bonds නම් අය primary dealers වල through තමයි ඔයාට කරන්න වෙන්නේ treasury bills and bonds. ලංකාවේ profit ගන්න බෑ කියලා කවුරු හරි කියලා තියෙනවා. එහෙනම් stock exchange එක ගන්න දන්නේ නැති එක. හරිද? අපි බලමු ඉන්න ඊතුරු ප්‍රශ්න ටික රත් වෙනවා. cryptocurrency stock exchanges කියන්නේ දෙකක්. ඒතකොට cryptocurrency කියන්නේ වෙනම කතන්දරයක්. ඔයා contact කරගන්න ඕන ඔයාගේ stock broker. හරි stock broker කෙනෙක් ඉන්නවා. ඔයාට අනිවාර්යෙන් stock broker කෙනෙක්ව contact කරගන්න පුළුවන්.
බිස්නස් එක කඩාවැටෙන මේ කියන ෂෙයා හෝල්ඩර්ස් වල තමයි ඉතින් ලොස් එක. සරලයිනේ ඔයා බිස්නස් එක අයිතිකාරයෙක් නම් ඔයාගේ බිස්නස් එක කඩාවැටෙන මේ දෙයියනේ ඉතින්. ඕගොල්ලන්ට ලොස් එක සරලයිනේ. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. yes. බ්‍රෝකරින් ෆර්ම් එකක් පටන් ගන්න පුළුවන්ද කියලා අහනවා. බ්‍රෝකරින් ෆර්ම් එකක් පටන් ගන්න කලින් රුපියල් ලක්ෂයක් දාලා ට්‍රේඩ් කරන්න. අයියා මෙච්චර කියවන්නේ ඒ වැඩ. What are the negative impacts from this investing sector? Negative impacts from this investing sector. මේක සෙක්ටර් එකක් නෙමෙයි මේක platform මේක ඇවිල්ලා මාකට් එකක්. හරිද? ඔයාලට බඩු අරගෙන බඩු විකුණන්න පුළුවන්. පැහැදිලි? ඒක තමයි කතන්දර. හරිද? දැන් අපි බලමු මේක තමයි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් සයිට් එක. ඒතකොට CSC සයිට් එක. හරිද? ඒතකොට කම්පැනි සර්ච් හිතා ඔයාලට ඕන කම්පැනියක් වන්දන සර්ච් කරන්න පුළුවන්. ස්ටොක් එක්ස්චේන්ජ් එකේ තියෙන කම්පැනි එකක්. හිතන්න අපි කම්පැනියක් ගමු. Browns Investment Limited. හරිද? ඒතකොට මේ කම්පැනිය අද අන්තිමටම ක්ලෝස් වෙලා තියෙන්නේ 10:30ට. ෆ්‍රයිඩේ ක්ලෝස් වෙලා තියෙන්නේ 9:50ට. ඒ කියන්නේ අද දවස් ඇතුළත මේක 780ක ඉන්ක්‍රීස් එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයා 9.5 මිලියන් ෆ්‍රයිඩේ මේක ඉන්වෙස්ට් කරා නම් ඒක අද 10.3 වෙලා තියෙනවා. 8.42 ඔයාලට ගේන් එකක් තියෙනවා. හරිද? මේ ග්‍රීන් කලර් වලින් පෙන්නන්නේ. මේකේ අද ෂෙයාර්ස් ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන්ස් කියලා තියෙනවා 15000. ෂෙයාර්ස් ට්‍රේඩ් වෙලා තියෙනවා 446000 සහ අද ටර්න්ಓවර් ගේ වැලියු එක 4.7 බිලියන් ගිහිල්ලා තියෙනවා. මේ කම්පැනි yes අපිට ගොඩක් මේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ ටීවී ටික තමයි මම පේන්නේ. ඉන්නේ. හරි. එතකොට මේක තමයි CSC app එක. මම මෙතන CSC site එක මම මෙතන company search ගිහලා මම company එක නිකන් search කරා. Browns Investment Limited. එතකොට ඔයාලට මේ company එක ගැන ඕන දෙයක් ඔයාලා study කරන්න පුළුවන්. මෙතන මේක මේ previous close කියලා කියන්නේ අන්තිමටම trade වෙච්ච දවස. ඒ කියන්නේ අද Monday නම් Friday trade වෙච්ච price Friday ඉවර වෙද්දි trade වෙච්ච අන්තිම price එක තමයි 950. ඊට පස්සේ අද trade වෙලා තියෙනවා අද අන්තිමටම ගිය trade එක 10:30ට ගිහිල්ලා තියෙනවා 10 rupees and 30 cents. ඒකට 80 cents gain එකක් ඔයාලට ගන්න තිබ්බා. හරිද? ඊට පස්සේ මෙතන days price range කියලා කියන්නේ රුපියල් අද මේක trade වෙලා තියෙන රුපියල් 10ත් 11.60ත් අතර අද transaction day එක ඉවර වෙද්දි end එක වෙද්දි 10:30ට තමයි transaction price එක තියෙන්නේ. ඒතර අද transactions 15000 ගාණක් ගිහිල්ලා තියෙනවා. shares quantity එකක් විදිහට 446 million trades ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව 4.7 billion turnover එකක්. ඒ කියන්නේ මේ 446 මේ 11.60යි 10යි අතර transactions ගිහිල්ලා turnover එකක් අද record වෙලා තියෙනවා. මේ market capitalization එක කියන්නේ 10.7 තියෙන අන්තිමම closing price එක. මේ closing price එකෙන් මේකේ issue කරලා තියෙන total shares ගාන වැඩි කරාම ඔයාට මේ market capitalization එක හොයාගන්න පුළුවන්. හරිද? ඒතකොට ඔයාට issue කරලා තියෙන shares ගාන ඔයාට financial statements වලින් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ 148යි මේ 148 billion ගාන 10.7 තියෙන ඔයාට බෙදුවම ඔයාට issue කරන shares ගාන ඔයාට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මේ company profile එකට. මේකේ contact details අර මේව ටිකක් තියෙනවා. කාටද මේක කවුද මේකේ chairman කවුද CEO සහ main directors ලා ඔක්කොම ටික දෙනවා. කවුද auditors ලා ඔක්කොම ටික ඔයාලට හොයාගන්න පුළුවන්. ඊට අමතරව මේකේ charts තියෙනවා. charts ඔයාලට මෙතන sign up කරන්න ඕන ඔයාලා බලන්න. ඊට පස්සේ financials තියෙනවා. ඔයාලට මෙතන annual report, quarterly reports, other reports යන ඕන එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා ඉන්වෙස්ට් කරනවා නම් මේ annual reports ඔයා read කරන්න ඕන සහ quarterly reports read කරන්න ඕන. එහෙම නැතුව කවුරු හරි කියනවට මම කියනවට හරි වෙන ඔයාගේ broker කියනවට හරි ඔයා ඉන්වෙස්ට් කරන්න යන්න එපා. පැහැදිලි? ඒතකොට මම ඔයාට ඕනනම් quarterly report එකක් පෙන්නන්නම්. annual report එකක් ගත්තේ නැත්නම් annual report එක සාමාන්‍ය පිටුව 150 200ක් තියෙනවා. quarter report එක එච්චර ලොකු එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් condensed version එකක් තියෙන්නේ. ඒක කෙලිම ලොකු බයිලා කතන්දර නෑ. කෙලිම financial statements තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ company එකේ එතකොට 3.5 billion revenue එකක් තියෙනවා. gross profit එක 1.1 billion. ඔහොම ගිහිල්ලා අන්තිමට
මේ කම්පැනි එක loss එකක් තියෙන්නේ 926 million. හරිද? එතකොට මම කිව්වේ EPS කියලා earning per share කියලා. මේ කම්පැනි එකේ EPS නෙමෙයි loss per share එකක් තමයි තියෙන්නේ. එක share එකකට 7 භාග loss එකක් තියෙනවා. හරිද? මේ කම්පැනි එක ඇත්තටම ගොඩක් කට්ටිය ඉන්වෙස්ට් කරන්න ගත්තේ මම කිව්වේ පෝත් සිටි එක ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක සහ මේ කම්පැනි එක එක්ක ලින්ක් වෙලා තියෙන මේ group එක LOLC group එක ඒ group එකත් එක්ක තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට මේ තියෙන group එක මේ කම්පැනි එකේ Browns Investment Limited Browns Investment PLC කියන එකේ group එක විදිහට ගත්තම ඇත්තටම 926 million loss එකක් තියෙනවා. හැබැයි කම්පැනි එක ගත්තොත් මේ quarter එකේ profit එකක් තියෙනවා 156 million. ඒතකොට මේ 156 million negate වෙලා වෙන companies වල loss accumulate වෙලා තමයි අර උඩ 926 million loss එකක් record වෙලා තියෙන්නේ. ඒතකොට EPS ඔයාලට හොයාගන්න පුළුවන්. මෙතන 7.1යි company එක විදිහට ගත්තොත් 7.1ක EPS එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම එන්නම් net asset per share එක මේ company එකේ group එක Browns Investment PLC කියන එක අරන් group එක විදිහට ගත්තොත් ඒකේ net assets ඒ කියන්නේ total assets divided by number of shares රුපියල් 4.772යි. ඒතකොට මම කලින් පෙන්නනවා මේක අද ට්‍රේඩ් වෙලා තියෙන රුපියල් 10.730ට මේක හැබැයි මේකේ book value එක ගත්තොත් රුපියල් 4.772යි. හරිද? ඔය තොරතුරවත් ඕගොල්ලෝ අඩුම තරම ඇනලයිස් කරන්න ඕනේ. ඒ ටිකවත් ඇනලයිස් කරන්නේ නැතුව ඕගොල්ලෝ ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒ කියන්නේ එච්චරවත් මේ එෆර්ට් එකක් දාන්න බැර නම් ඉතින් මම කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එකට යන්න එපා. ඒ කියන්නේ ඔයා රිස්ක් එකක් තමයි ගන්න. ඊට පස්සේ ඔයාට තව ඔයාට බලන්න පුළුවන් ඩීටේල්ස් තියෙනවා මේකේ financial assets මේ ඔක්කොම financial statements වල notes ටික තියෙනවා. හරිද? එතකොට ඔයාට පේනවා මේ අවුරුද්දේ අන්තිම මාසවල කොහොමද ට්‍රේඩ් වෙලා තියෙන්නේ. 2000 රුපියලයි 760ට තිබිලා තියෙනවා 3.60 2.40ට ගිහිල්ලා තියෙනවා. මේ quarter එකට comparatively මේ quarter එකේ මේ June 30th කියන quarter එකේ financial statements තමයි මම මෙතන open කරලා තියෙන්නේ. ඒතර රුපියල් 5යි රුපියල් 7යි අතර තමයි ට්‍රේඩ් වෙලා තියෙන්නේ. ඒතර මේකේ share composition එක ගත්තොත් අපිට පේනවා 12.5 million shares තියෙනවා. මේ 20 major shareholders ලා අතර total shares ටික අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ 87% තමයි මේ 12.5 කියලා තියෙන්නේ. Browns and Company එක තමයි main shareholder. එයාට 134ක් තියෙනවා. BI Holdings කියන්නේ Browns Investment Holdings කියන company 18ක් තියෙනවා. ඔයාලට පේනවා 53කට කිට්ටු වෙන්න Browns Group එකකින්ම තමයි කරන්නේ. ඊට පස්සේ Hat National Bank / Browns Company ඒගොල්ලොන්ට 11% තියෙනවා. People's Leasing එකේ Don and Don Holdings එකත් එක්ක 8.57 එකක් තියෙනවා. ඔය විදිහට ඔයාට major shareholders ලා ඔයාට බලා ගන්න පුළුවන්. ඊට අමතරව directors ලාගේ shareholding එකක් මෙතන පේනවා. IC නානායක්කාර කියන්නේ ඉෂාර් නානායක්කාර ලංකාවේ richest පුද්ගලයා. එයාට මෙතන 40 million shares තියෙනවා. එයාගේ තමයි මේ Browns Group මේ Browns LOLC හැම කම්පැනිම එයාගේ. එයා තමයි chairman. සරලව කතන්දරේ එහෙමයි. හරිද? ඔය ටික තමයි quarterly financial statements වල තියෙන්නේ. සරලව ගත්තොත් ඔය ටික ඔයාට quarterly financial statements බලලා පොඩි හරි ඔයාට තොරතුරක් ගන්න පුළුවන් කොහොමද මේක මේක කරගන්නේ කියලා. ඊට පස්සේ මම එන්නම් ඔයාට trading platform එකකට. මම ඔයාලට මෙතන ලොකු කතන්දරයක් කියලා දෙන්නේ නැහැ. මම ඔයාලට කොහොමද සරලව company එකක් share එකක් trade කරන්න ඔයාලට online platform එකක් through කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. මෙතන ඔයාලට watch list එකට ඔයාලට companies දාගන්න පුළුවන්. to full company එකම දාගන්න. ඔක්කොම list එකම දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙන treasury bill එක විතරක් treasury bond එක විතරක් ඔයාලට sector watch එක දාලා ඔයාලට sectors විතරක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට default watch එකක් දාලා ඔයාලට කැමති companies ටිකක් බලන්න පුළුවන්. හිතන්න මම Expo Lanka Holdings එක share trade බලලා මෙන්න මෙතන මෙන්න මේ පොඩි hash color එක click කරලා මම statistics ගිහිල්ලා පෙන්නන්නම්. කොහොමද මේ company එකේ statistics ටික. එතකොට ඔයාලට පේනවා මේකේ තියෙනවා weeks to date, month to date, year to date, 52 weeks, all time කියලා කතන්දර ටික. weeks to date කියන්නේ මේ week එකේ කොහොමද මේක trade වෙන්නේ. month to date කියන්නේ මේ මාසේ අද දවස වෙනකම් කොහොමද මේක trade වෙන්නේ. year to date කියන්නේ මේ අවුරුද්දේ එතකොට ජනවාරි 1 වෙනිදා ඉඳන් අද වෙනකම් කොහොමද trade වෙන්නේ සහ
52 week කියන්නේ අද ඉඳන් සති 52ක් පිටිපස්සට all time කියලා කියන්නේ මේ stock එක trade වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන් කියන්නේ stock exchange එකේ list කරපු දවසේ ඉඳන් කොහොමද trade වුනේ කියලා. මේ share එක තමයි ලංකාවේ මොකක්ද ඒකට කියන්නේ මාර revolution එකක් ඇති කරපු share එකක්. ඔයාට පේනවා මේක 2020 සැප්තැම්බර් 2 වෙනිදා මේ share එක තිබ්බේ රුපියල් 5.720ට. ඒ කියන්නේ ඔයාට පේනවා ගිය අවුරුද්දේ සැප්තැම්බර් 2 වෙනිදා ඔයා රුපියල් 5.720ක් ඉන්වෙස්ට් කරන්න. ඒක අද කියන්නේ සිකුරාදා ගිය සිකුරාදා රුපියල් 164ක් වටිනවා. අර දැන් මේක ට්‍රේඩ් වෙන්නේ අද ට්‍රේඩ් වුණා 150 130 අද ට්‍රේඩ් වුණා. අද ක්ලෝස් වුණේ 140 ගානකට වගේ විදියට. හරිද? අද ට්‍රේඩ් වුණේ 100 අද ක්ලෝස් වෙලා තියෙන 140 ගාන. හරිද? එතකොට මේක මේ ඇවිල්ලා සැප්තැම්බර් මේක මැයි මාසේ මේක රුපියල් 2.50ට තමයි 2.50කට 2.60කට විතර ඔයාලා පර්චේස් කරන්න තිබ්බා. ඒතර ඔයා ගිය අවුරුද්ද 2.50කට ට්‍රේඩ් කරා නම් පර්චේස් කරා නම් හිතනවා 2.5 මිලියන් වලට ගත්තා කියලා. ඒක 2.5 මිලියන් එක අද 164 මිලියන් වලට ඔයාලා ෆ්‍රයිඩේ විකුණන්න තිබ්බා. ඔයාලට තේරෙනවා ආගේ රිටර්න් එක කී ගුණයක්ද කියලා. හරිද? මේක තමයි මෙච්චර ලොකු ඩ්‍රාස්ටික් චේන්ජ් එකක් වෙච්ච ලොකුම කම්පැනියක් මේ ලංකාවේ එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස්. මේක දැන් ඒ කියන්නේ ග්ලෝබල් කම්පැනියක් වෙලා තින්නේ. USA වලත් ඇක්විසිෂන් එකක් ගියා ෆ්‍රයිඩේ. මම දැක්ක US වලත් කම්පැනියක් මේගොල්ලෝ ඇක්වයර් කරලා තිබ්බා. මේක ලොජිස්ටික් ෆර්ම් එකක්. ඒතොර ඒ පාර්ට්නර්ෂිප්ස් එක්ක මේ කම්පැනිය දැන් මාකට් කැපිටලයිසේෂන් එක වඩ පේනවා 291 බිලියන් worth of කම්පැනි එකක් වෙලා තියෙනවා. පැහැදිලි? එතකොට ඔයාට මේ ඩීටේල්ස් වලින් මේ ස්ටැටිස්ටික්ස් වලින් ඔයාට සරලව ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කම්පැනි එක මොන රේන්ජ් එකේද යන්නේ, මේ අවුරුද්දේ කොහොමද ට්‍රේඩ් වුනේ, ගිය අවුරුද්ද වල කොහොමද ට්‍රේඩ් වුනේ කියලා ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මම එන්න කොහොමද මේකේ ට්‍රේඩ් එකක් ඔයා කරන්න ඕනේ කියලා. මේ මෙතන ඇෂ් කලර් එක ක්ලික් කරලා ඔයාට බයි කරන්න නම් ඕන මේ බයි ඔයා ක්ලික් කරනවා. ඊට පස්සේ මේ වගේ එකක් තමයි එන්නේ. ඒතකොට security ID එක මම කිව්වා expo.n එකෙන් අපි normal shares ගැන කතා කරන්නේ n. ඊට පස්සේ මේ ඔයා action එක ඔයා buy කරන්න යන්නේ shares. අර ඊට පස්සේ ඔයාට මෙතන quantity එක ඔයාට purchase කරන්න ඔයාට ගන්න ඕන ගාන දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතන price එක ඔයාට ගන්න කැමති price එක decide කරන්න පුළුවන්. මේ TIF කියන එකෙන් TIF කියලා කතන්දර 6ක් තියෙනවා. මේ day කියන්නේ අද order එක දැම්මොත් අද දවසේ operating active trading activities වෙන දවස් වෙලාවක් නැතුව trade එක වෙනවා නැත්නම් expire වෙනවා. GTD කියලා කියන්නේ good till day. කියන්නේ ඔයාට GTD ඔබලා ඔයාට දෙන්න පුළුවන් දවස් 5ක් වෙනකම් මේ order එක ඔයාට තියාගෙන ඉන්න පුළුවන්. GTC කියන්නේ good till cancel. ඒ කියන්නේ ඔයාට දවස් 5ම තමයි. ඒ කියන්නේ ඔය අද දුන්නොත් දවස් 5ක් වෙනකන් තියෙනවා. ඊට පස්සේ දවස් 5න් ඔක automatically cancel වෙලා යනවා order. OPG කියලා කියන්නේ සාමාන්‍ය මේ OPG order එකක් ඔයා දෙන්න ඕන නම් මොනවාද? ඒ කියන්නේ මේක දෙන්න ඕන දැන් 11 o'clock trading start වෙනවානේ. trading start වෙන්න කලින් තමයි ඔයා මේ order එක දෙන්න ඕන. සහ මේ OPG එකේ වෙන්නේ ඒකේ opening price එකට ඔයාට trade කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක බාර ගන්න නැහැ. ඒතර opening price එකේදී trade වුණොත් නැත්නම් ඒක close වෙලා යනවා. ඊට පස්සේ තව දෙකක් දිනවා IOC සහ FOK. IOC කියන්නේ immediate or cancel. මේ immediate or cancel කියන එකෙන් කියන්නේ ඔයා shares 1000ක් ගන්න ඔයා order එක place කරනවා. order එක place කරාම ඔයාට පුළුවන් 1000න් ඔයා දාන price එකටම ඔයාට ආවොත් shares 500ක් ආවා එතනින් cancel වෙනවා. 1000ම ආවොත් 1000ම ඉවරයි එතනින් cancel වෙනවා. partially fill වෙලා ආයි ඉතුරු ටික fill වෙනකන් share එක order එක තියෙන්නේ නැහැ automatically cancel වෙලා යනවා. මේ FOK කියන්නේ fill or kill එකේ 1000 නම් 1000ම full fill වෙන්න ඕන නැත්නම් එකක්වත් වෙන්නේ නැහැ. කියන්නේ partial share එකක් ඔයාට එන්නේ නැහැ. කෙලින්ම cancel වෙලා යනවා. ඔයාට ඒ විදිහට ඔයාට shares trade කරන්න පුළුවන්. buy එකයි sell එකයි සරලව ඔයාට trade කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයගොල්ලෝ අහලා ඇති demand එකයි supply එකයි මේක demand and supply එක base කරගෙන තමයි shares trade වෙන්නේ. ඔයාට බලා ගන්න පුළුවන් මේ තියෙන bid එක කියලා කියන්නේ හැම වෙලේම bid කරන්නේ shares purchase කරන්න ඉන්නේ මිනිස්සු. ask කියන්නේ විකුණන අය මෙන්න මේ price එකට විකුණන්න කැමතියි.
එතකොට මේව සමතුලිත වෙන තැන් වල තමයි ට්‍රේඩ් එක වෙන්නේ. ඔයාලට දැන් shares purchase කරන්න ඕන නම් රුපියල් 144යි 750ට shares 50 purchase කරන්න available තියෙනවා. මේක මේ අද දැන් market එක close. එතකොට හෙට වාට දාලා මේ price එකට ඔයාලට shares 5000ක් purchase කරන්න පුළුවන්. ඔයාලට දැන් shares ඔයාලට already existing shares තියෙනවා නම් ඔයාලට දැන් විකුණන්න ඕන නම් ඔයාලට විකුණන්න පුළුවන්. 141යි 750 shares 1000ක් ගන්න බලාගෙන ඉන්න. මේ ස්ප්ලිට් එක කියලා කියන්නේ number of orders. ඒ කියන්නේ මේ 1000 ඇතුලේ එක order එකයි තියෙන්නේ. මෙතනත් එක order එකයි තියෙන්නේ. මෙන්න මෙතන orders 27ක් තියෙනවා. මේ 4,38,305 හැදිලා තියෙන 140ට orders 27ක්. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. ඒතකොට මෙතන orders 17කින් තමයි order එක හැදිලා තියෙන්නේ. ওই විදිහට ඔයාලට ඔක ඇනලයිස් කරගන්න පුළුවන්. ඒතකොට එක්ස්පෝලන්ක ගත්තොත් අද shares 12.6 million trade වෙලා තියෙනවා. ඒකේ value එක 1.8 billion turnover එකක් ගිහිල්ලා තියෙනවා සහ ඒකේ trades වෙලා තියෙනවා 6604ක්. number of trades 6604ක් අද transaction එක වෙලා තියෙනවා. අද ගොඩක් අද product ඇවිල්ලා අද hot share එක ගත්තොත් Browns Investment Limited ඒක අද shares 15138ක් ගිහිල්ලා දෙනවා. මම කලින් කතා කරා 950ට previously close වෙච්ච share එක අද රුපියල් 10ත් 11.67ත් අතර ගිහිල්ලා අන්තිමට 10.30ට last 10.20ට ගිහිල්ලා තියෙනවා. හරිද? ඒතකොට මේකෙන් තමයි බලා ගන්න පුළුවන්. ඔයාලට ඕන කම්පනියක් මෙතනින් search කරලා මේකට දාගන්න පුළුවන්. අලමු අපි ප්‍රශ්න bill එක expect එක කීයක් වේද next week කරලා. ඒක මට කියන්න අමාරුයි. ඊට පස්සේ ඕගොල්ලෝ අරන් ඕකම නැතුණාම මම තමයි අවුල. ඒ ට්‍රේඩ් එක රෙජිස්ටර් වුණේ කොහමද? ඒ ට්‍රේඩ් එක රෙජිස්ටර් වෙන්නේ ස්ටොක් මොනවාද? ඉන්වෙස්ට් කරලා. කොහමද ඔන්ලයින් බ්‍රෝකර් කෙනෙක් හොයාගෙන ඔන්ලයින් බ්‍රෝකර්ස්ලා නෑ බ්‍රෝකරින් ෆර්ම්ස් තියෙන්නේ මේකේ. ඔන්ලයින් බ්‍රෝකර්ස්ලා නෑ බ්‍රෝකරින් ෆර්ම්ස් තියෙන්නේ. බ්‍රෝකරින් ෆර්ම් එකක තමයි අර මම කිය ෆර්ම් එක සිලෙක්ට් කරන්න ඕන. කම්පනිස් වලට ෆේක් ඩීටේල්ස් දාන්න බෑ නේද? මේ ක්‍රිප්ටෝ වගේ මේ ක්‍රිප්ටෝ වල හැම එක ඒ වගේ ඒ ආතල් එකක් නෙවෙයි මේක ඇවිල්ලා රෙගියුලරයිස් ප්ලැට්ෆෝම් එකක්. ස්ටොක් මනි මාකට් එක කියන්නේ මේ කැපිටල් මාකට්ස් කියන්නේ මේ සෙන්ට්‍රල් බැංක් එකයි ෆයිනෑන්ස් මිනිස්ට්‍රි ඔක්කොමත් එක්ක ඉන්වෝල්ව් වෙලා යන එක. CSE එක තියෙන වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ඇතුලේ යස් ඊට පස්සේ ඉන්වෙස්ට් කරද්දී ඇනුවල් රිපෝට් එක බලන්න ඕන pages මොනවාද? සාමාන්‍ය ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් තියෙන ඔක්කොම රීඩ් කරත් අවුලක් නැහැ. ටර්න්ಓවර් එක හැදෙන්නේ කොහොමද? ටර්න්ಓවර් එක හැදෙන්නේ යන ට්‍රාන්සැක්ෂන්ස් එක ඒ එක ට්‍රාන්සැක්ෂන් එක shares 10ක් ගියා නම් රුපියල් 1000යි. ආයෙ ට්‍රාන්සැක්ෂන් එක රුපියල් 20ට shares 50ක් ගියා නම් 1000යි. ඒතකොට 10 10 2000 ඔය වගේ එකතු වෙලා තමයි ටර්න්ಓවර් එක හැදෙන්නේ. ඔතෙන්ටිකේටර් එක අවුලක් කියලා කියන්නේ ඔයාලට බයෝමෙට්‍රික්ස් දෙන්න පුළුවන්. ඒ බයෝමෙට්‍රික්ස් හරියට දීලා නැත්නම් තමයි එන්නේ. කම්පැනි එකක් හොයාගන්න විදිහ තමයි මම කිව්වේ ඇනුවල් රිපෝට්ස් කියවලා මෙහෙම කරන්න. හරිද? candlestick pattern analysis දෙන්න ගියොත් අදිවර කරන්න හම්බෙන්නේ නැත. බිල් එකේ එක්ස්පෙක්ට් එක කීයක් වේද කියලා මගෙන් නම් අහන්න එපා. හරි. unlisted stocks as a beginner නෑනේ. ඉතින් unlisted stocks නෑනේ trade වෙන්නේ නෑනේ unlisted stocks. unlisted stocks නැත. ඊට පස්සේ online trading හදාගන්න deposit කරන 100,000 වෙන shares ගන්න පුළුවන්ද? ඔව්. ඉතින් deposit කරන්නේ shares ගන්න තමයි. MGT කියන්නේ මොකක්ද? MGT කියන්නේ මොනවාද? Haley's fabric. expo down නේද? online trading account එක minimum deposit එක 100,000 තියෙනවා. candlestick pattern නම් දෙන්නේ නැත. expo තව down නේද? ඒවා බෑ. කෙනෙක්ට ආයෙත් රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක්ට ආයෙත් රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. රෙජිස්ටර් වෙලානේ තියෙන්නේ. company report analysis කරන්නකො. ඒක financial reporting analysis
lecture එකකට එන්න. How should we manage the loss and profit? loss එකක් තියෙන වෙලාවට විකුණන්න එපා. loss එක realize ඔයාට unrealized and realized gains කියලා දෙකක් තියෙනවා. realized gain unrealized කියලා කියන්නේ ඔයා රුපියල් 10ට අරන් share එක රුපියල් 12ට වුණාම ඒ gain ඒ රුපියල් 2 gain එකත් එක්ක ඔයාගේ market value එක වැඩි වෙනවා. එතකොට ඒ gain එකට අපි කියනවා unrealized gain එකක් කියලා. ඔයා share එක sell කරාම තමයි ඒ share එක sell කරාම තමයි ඔයා gain එක realize කරගන්නේ. ඒතකොට තමයි ඔයාට සල්ලි ටික ඒ කියන්නේ ඔයාගේ account එකේ ආයෙ වෙන share එකක් ගන්න සල්ලි හම්බෙන්නේ. එතකොට realize ඔයා loss එකක් realize කරගන්න නැතුව ඉන්න තාක්කල් loss එක unrealized. ඒතකොට කවදා හරි ඔක වැඩි වුණොත් ඔයාට විකුණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් loss එක ඔක manage කරගන්න විදියක් මම ඕනනම් කියන්නම්. ඔයා රුපියල් 10 share එකක් ගත්තා නම් ඕක මොකක් හරි short term fluctuation එකක් ඉඳන් රුපියල් 8ට 9ට අඩු වුණා නම් ඔයා මේකේ potential එක රුපියල් 10ට 15ට විතර යන්න ඕනි කියලා ඔයාට තේරෙනවා නම් ඔයා තව shares ටිකක් ගන්න රුපියල් 8ට 9ට තව shares ටිකක් ගන්න. එතකොට ඔයා රුපියල් 8ට ආවම අතන 10 ඉඳන් loss එක ගොඩක් තිබ්බත් 8ට ආවිල්ලා ඔයාගේ average cost එක ඔයාට අඩු කරගන්න පුළුවන්. average cost එක අඩු කරගත්තාට පස්සේ ආයි ඕක රුපියල් 11 12 වුණා ලොකු profit එකක් තියාගෙන ඔයාට විකුණ ගන්න පුළුවන්. trading platform එකක register වෙන්න brokering firm එකක් CDS ගිණුමක් හදාගත්තත් ඇති. බෑ 100,000 වලට වඩා අඩු නම් දැන් ඔය cap මම කිව්වා trading firms වල online trading account දෙන්න online trading platform එක දෙන්නේ නැහැ. එතකොට ඔයාට trade කරන්න වෙන්නේ broker ට call කරලා තමයි. Is it good to buy shares during inflation in the country? Yes. ඔයා සල්ලි තියාගෙන ඉන්නවා fixed deposit එක ඔයා 5 මාරකට 5කට දැම්ම කියනවා 6කට දැම්ම කියනවා ඔයා 6කට fixed deposit එකක් දාලා ඔයා හිතන්න 10 million දානවා 10 million වලට 6 කියනවා ඔයා අවුරුද්ද ඉවරනම ඔයාට 10.6 million සල්ලි හම්බ වෙනවා. ඉන්ෆ්ලේෂන් එක අවුරුද්දේ ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක මේ දවස්වල 6.9 දක්වා. එතකොට ඒත් ඔයාට 0.3 ඔයාට 6% නැම 0.9 ඔයාට loss. ඔයාට stock exchange එකේ 6% කියන්නේ මෙහෙම කතන්දරයක්. හරිද? ඒතකොට ඉන්ෆ්ලේෂන් අවුලක් නැත. manual trade ගන්න වෙන්නේ ඔයාට broker එකත් එක්ක කතා කරලා තමයි කරන්නේ. ඔයාට companies 296ම එකපාර shares trade කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. shares ඇතුලේ පොලියක් තියෙන පොලිය නෑ. dividends තමයි හම්බෙන්නේ. හරිද? asset line මේක නවත්තලා නම් ඔයාගේ සල්ලි ටිකට මොකද වුනේද කියලා asset line එකට call එකක් දීලා බලන්න වෙනවා. ඔය සල්ලි ටික ඔයාට සල්ලි ටික දාලා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔයා වෙන brokering firm එකක් එක්ක ඔයාට සල්ලි ටික හම්බෙලා නම් ප්‍රශ්නයක් නැහැ. asset line එකේ brokering license එක නැති වුණා. buy කරන්න sell කරන්න use කරන strategy. buy කරන්න නම් company එක ඔයා ඇත්තටම analyze කරලා බලලා buy කරන්න ඕනේ. sell කරද්දී ඔයාට මේ return එක ඇති කියලා හිතනවා නම් ඔයා share එක විකුණන්න පුළුවන්. foreign companies ලංකාවේ stock exchange එකේ list වෙලා තියෙනවා නම් දැන් Nestle තියෙනවා. ඒකට ඔයාලට ඔන්න එකකින් ගන්න පුළුවන්. Nestle unlist වෙන කතන්දරයක් තියෙනවා. තාම නැහැ. transaction cost කියන්නේ brokering fee එකත් included price එකක්. හරිද? transaction මාව mute කරනවා. shares විකුණන්න නැතුව හිටිය කියලා අවුලක් නැහැ නේ. අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිනේ. unlist වුණා මොකද වෙන්නේ? ඔයාට ඒගොල්ලෝ mandatory offer එකක් ඔයාට දෙනවා. mandatory offer එකත් එක්ක ඔයාට shares වලට ඒ අදාළ සල්ලි ටික හම්බ වෙනවා. ඔයාට mandatory offer එක ගත්තොත් මොනවාද? ඔයාට සල්ලි ටික හම්බ වෙනවා. ආ shares ටික stock exchange එකේ නැත්නම් mandatory offer එකේ හරි විකුණන්න පුළුවන්.
ප්‍රයිස් එකට පේ කරන්න ඕව පර්චේස් කරන්න පුළුවන්ද කියලා කියන්නේ මෙහෙමයි. ඔයාලට කෝල් එක දීලා එහෙමම එයාට ඕඩර් එක දාන්න පුළුවන්. ඒ වෙලාවෙම ට්‍රාන්සැක්ෂන් එක කරන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. ඔයාලට මුලින්ම ට්‍රාන්සැක්ෂන් එක කරන්න ඔයාලට සල්ලි දාන්න ඕනේ. ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න ඔයාලට සල්ලි දාන්න ඕනේ. ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ වැලියු එකෙන් පොඩි percentage එකක් ඔයාලට මාර්ජින් ට්‍රේඩින් එකක් හම්බ වෙනවා. නැත්තම් ඔයා normally transaction කරන්න ඕන සල්ලි දාලා ඊට පස්සේ තමයි trade කරන්නේ. CSC අපේ account hack කරන්න පුළුවන්ද? අපේ නම් hack වෙලා නැද්ද? depends. big dividend focus කරනවා නම් ඔයා බලන්න analyze කරන්න banks එහෙම හොඳට dividends ගෙවනවා. හරිද? codes එක repeat කරන්න කියලා දෙනවා. GTC කියන්නේ good till cancel, GTD කියන්නේ good till day. ඒ කියන්නේ cancel වෙනකන් තියන්න පුළුවන්. ඒක දවස් 5ක් යනවා. GTD කියන්නේ ඔයාලට එක දවසක් දවස් 2 3 4 5 වා decide කරන්න පුළුවන්. OPG කියන්නේ opening value එකටම transaction එක යන්න. ඊට පස්සේ IOC කියන්නේ immediate or kill. partial transaction එකක් ගියොත් ඒ cancel එක order එක cancel වෙනවා. fill or kill කියලා කියන්නේ ඔයා 1000ක order එකක් ගන්න වෙනවා නම් මොනවාද 1000 දැම්මට පස්සේ මොනවාද 1000ම එන්න ඕන නැත්තම් මේ වෙන්නේ නැහැ. මේමයිද හුරු වෙන්න මම ඊට පස්සේ දැන් දෙන්නම් කොමන් ඕගොල්ලොන්ට මේකක් දෙන්න. මේ shares එක්ක ඕගොල්ලෝ චූටි ඔය මොනවාද binary options cryptocurrency අර මේවා මේ ඒවත් එක්ක trade කරන්න ඒවත් එක්ක මේවත් පටල ගන්න එපා. මේ තියෙන්නේ මේ companies මේක 300ක් තියෙනවා මේ 300ම ඇත්ත companies තියෙන්නේ bubbles නෙමෙයි මේ තියෙන්නේ ඇත්ත companies. හරිද? මේ ඇත්ත companies වල share එක demand and supply එක සහ ඒ company performance මත decide වෙනවා. හරිද? එතකොට ඒ company ඒ demands and supply එක අනුව සහ ඒ company performance අනුව company prices decide වෙනවා. මොකට shares purchase කරන්න පුළුවන් sell කරන්න පුළුවන්. ඔයා මම ඇඩ්වයිස් එකක් දෙනවා නම් ඔයාට ඔන්ලයින් ට්‍රේඩ් කරන්න ඕන නම් අර කම්පැනි එකේ අර මම කිව්ව බ්‍රෝකරින් ෆර්ම්ස් වල 100,000 දාන්න ඕන. ඔයා වෙන බ්‍රෝකරින් ෆර්ම්ස් ඔයා මම කිව්ව CSC එකට ගිහලා හොයාගන්න පුළුවන් බ්‍රෝකරින් ෆර්ම්ස්. ගිහිල්ලා ඔයාට ඒ හොඳ බ්‍රෝකරින් ෆර්ම් එකක් හොයලා ඒගොල්ලොන්ට කෝල් එකක් දීලා අහන්න මෙහෙම හැදුවොත් මට ඔන්ලයින් ට්‍රේඩින් account එකක් දෙනවද කියලා. එහෙම දෙනවා නම් ඔයා ඔන්ලයින් ට්‍රේඩින් account එක අහන්න මම 10,000 දාන්න ඔන්ලයින් ට්‍රේඩින් account එකක් දෙනවා. ඔයා 10,000 දාන්න. ප්‍රශ්නයක් නැහැ නේ. ඕගොල්ලෝ Apple phone එකක් ගන්න 200,000 වියදම් කරනවා නම් රුපියල් 10,000 shares ටික ට්‍රේඩ් කරන ඉගෙන ගන්නතර ප්‍රශ්නයක් නැහැ. මම මාගේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ෂෙයා කරොත් මීට අවුරුදු 8කට විතර කලින් මම රුපියල් 10,000 දාලා තමයි මම ස්ටඩි කරේ. මම මෙහෙම කාගේවත් වෙබිනාර්ස් වලටවත් බ්‍රෝකර්ස් ලගේ කතන්දරවත් එහෙම මුකුත් knowledge එකක් ගන්න නැතුව මම 10,000 දැම්ම මගේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටඩි සහ රිසර්ච් වලින් ඉස්කෝලේ යන කාලේ. එතකොට ඊට පස්සේ මම 10,000 දාලා මම ඇනලයිස් කරා. ඒතකොට මම කම්පැනි දාපු ගමන් 10,000 දාපු ගමන් 10,000 වලින් කම්පැනි 10ක් විතර එහෙම ගන්න ගියේ. මම ඇනලයිස් කරලා මට හිතුණ කම්පැනිස් වලින් මම ට්‍රේඩ් කරලා තියෙනවා. හරිද? මම ඉස්කෝලේ යන කාලේ කතන්දරේ කිව්වොත් මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකොට මම දාලා තිබ්බේ මම මේ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකොට ඊට පස්සේ ඒවා පස්සේ කතා කරමු. ඉස්කෝලේ යනකොට මම දාලා තිබ්බා 66,000 වගේ ගාණක් දාලා තිබ්බා. ඒක මම කන්වර්ට් කරලා තිබ්බා 200,000 කිට්ටු වෙන මම කන්වර්ට් කරලා තිබ්බා. සහ මම ඩිවිඩන්ඩ්ස් ගත්තොත් ඒ මං කියන්නේ වැලියු එක පෝර්ට්ෆෝලියෝ වැලියු එක ඩිවිඩන්ඩ්ස් ගත්තොත් මගේ මුල්ම ඩිවිඩන්ඩ් එක රුපියල් 918යි ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන්. එහෙම තමයි. කියන්නේ මම මට මුලින් මට වුණා දැන් එක තමයි මම ටෙස්ට් කරා. ඒක ට්‍රාන්සැක්ෂන් පාර්ට් එක හරි. ඊට පස්සේ බලුවා කොහොමද ඩිවිඩන්ඩ්ස් වෙන්නේ කියලා. ඒක රුපියල් 918 තමයි මගේ මුල්ම ඩිවිඩන්ඩ් චෙක් එක. ඔයගොල්ලෝ දන්නා ඇති චෙක් එකක් රුපියල් 75ක් වටනවා. හැබැයි මට ආපු මුල්ම ඩිවිඩන්ඩ් චෙක් එක රුපියල් 918යි. ඉස්කෝලේ A level කරන්න මාසෙකට විතර කලින් මට රුපියල් 11,000 ගානක ඩිවිඩන්ඩ් චෙක් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒකට අවුරුදු එකමාරකට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම ඩිවිඩන්ඩ්ස් වලින් මගේ රිටර්න් එක රුපියල් 918 ඉඳන් අවුරුදු එකමාරට ඩිවිඩන්ඩ් වල ඉන්කම් එක කොහොමද කියලා. ඒක ස්ටඩි කරලා ඉස්කෝලේ යන වෙලාවේ තමයි ට්‍රේඩ් වෙන්නේ හරි. හැබැයි ඔයාට ඉස්කෝලේ යන්න කලින් ඔයාට ඕඩර් එක දාලා යන්න පුළුවන්. ඊට කලින් දවසේ ඔයාට ඇනලයිස් කරලා යන්න පුළුවන්. ඒතකොට ඔයා ඕඩර් එක හරි වෙලාවේ දාලා කතන්දරේ කරන්න. මෙහෙම කතන්දරයක් තියෙනවා. ඉගෙන ගන්න නේ ඕන. මේක ඇවිල්ලා මේ ඕගොල්ලෝ ෆයිනෑන්ස් ඩිග්‍රී ගන්නවා නම් මේ ෆයිනෑන්ස් මේ තනිකර කෝපරේට් ෆයිනෑන්ස්. හරි.
accounting නෙවෙයි මේ finance corporate finance එතකොට treasury පැත්ත එතකොට ඔයගොල්ලෝ ස්ටඩි කරන්න මේ පොඩි ගාණක් දාලා ස්ටඩි කරන්න බ්‍රෝකර්ත් එක බ්‍රෝකරින් ෆර්ම් එක ඔයාලට හම්බ වෙනවා නම් ඔන්ලයින් ට්‍රේඩින් yes good ඒතර ඔයාලා ට්‍රේඩ් කරලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හම්බෙන්නේ නැත්නම් ඔයා මුල කාලේ බ්‍රෝකර්ත් එක්ක කතා කරලා පොඩ්ඩක් මේක ඉගෙන ගන්න මොකද්ද මේක වෙන්නේ කියලා රුපියල් ලක්ෂයක් කියන්නේ දැන් අද කාලේ සමහර මහ ලොකු ගාණක් නෙමෙයි වෙන්න පුළුවන් එහෙම දාන්න පුළුවන් නම් දාන්න මං කිව්වේ මං කතා කරපු මගේ බ්‍රෝකර්ස්ලා ගැන අනිත් බ්‍රෝකරින් ෆර්ම්ස් වල එක එක ගණන් තියෙනවා එතකොට ඕගොල්ලෝ මේක දාලා මේක ස්ටඩි කරන්න. ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ මෙතන accounting කට්ටිය ඉන්න පුළුවන්, finance කරන කට්ටිය ඉන්න පුළුවන්, BCom කට්ටිය ඉන්න පුළුවන්. එක එක තව ඒ related ඒවා කරන කට්ටිය ඉන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ ඔයා accountant කෙනෙක් හරි කවුරු හරි ඒ profession එකට ගියාට වැඩ නැහැ. company එකකට ගිහලා ඒ company share එක trade වෙන විදිහ ඔයාට explain ඔයාට තේරෙන්නේ නැත්නම් ඔයා ඇත්තටම වැඩක් නැහැ. ඒතකොට මේක ස්ටඩි කරන්න. මේක hobby එකක් විදිහට ස්ටඩි කරන්න. මේක ස්ටඩි කරලා ඔයාට තේරෙයි ටික කාලයක් ඔයා හරියට ට්‍රේඩ් කරාම ඔයාට කතන්දරේ තේරෙයි ලස්සනට. එතකොට ඔයාට පුළුවන් මොකක්ද ඒකට කියන්නේ හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන ඉස්සරහට යන්න. එතකොට ඔයාට නිකන් ටික කාලයක් ගියේ ඔයාට මුකුත් කරන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන් ට්‍රාන්සැක්ෂන් දෙක තුනක් කරලා ඔයාගේ මාසෙ පැය දෙකෙන් ඔයාගේ මුළු මාසෙම ඉන්කම් එක හොයාගන්න. ඉන්කම් එක නෙවෙයි ඊට එහා ගාණක් හොයාගන්න. ඔයාට මේකෙන් ඔයාට එන්න පුළුවන්. හරිද? මේක ඇවිල්ලා මේ නිකන් බබල් එකක්වත් මේක මේ ෆේක් දෙයක්වත් එහෙම කතන්දරයක් නෙවෙයි මේ. හරිද? මේක ෆුල් රෙගියුලරයිස් ඒ කියන්නේ ලීගලයිස් කතන්දරයක්. එතකොට ඔයගොල්ලන් තේරෙනවනේ මම කියන එක. සහ දැන් අහලා දෙනවා බ්‍රෝකර්ස්ලා නැතුව ට්‍රේඩ් කරන්න මම එකම දේ දැන් උඩගරයක් කිව්වා බ්‍රෝකර් කෙනෙක් නැතුව ආඩර් ඩීල් කරන්න බෑ. බ්‍රෝකර් කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. පැහැදිලි? ප්‍රශ්න තියෙනවද? මම කියන ඩිවිඩන්ඩ්ස් කතන්දරේ XD date කියලා එකක් තියෙනවා. ඒ XD date එක දවසට shares hold කරන් හිටියම තමයි ඔයාලට ඩිවිඩන්ඩ්ස් හම්බෙන්නේ. මම ඒකත් පෙන්නන්නම්කෝ. දැන් හිතන්න දැන් මේ ස්ටොක් කියන කම්පැනි එක ගියොත් මම යනවා announcements වලට. එතකොට මේකේ ෂෙයා ඩිරෙක්ටර් කෙනෙක් ඩීල් කරත් ඒ ඔක්කොම ඩීටේල්ස් මේවා එනවා. මේවා ඉතින් ඔයා රීඩ් කරන්න. ඒතකොට මේගොල්ලෝ ජූන් 14 වල ඩිවිඩන්ඩ් announcement එකක් දාලා තියෙනවා. ඒතකොට මේගොල්ලෝ කියනවා එක ෂෙයා එකකට රුපියල් 2.75ක ඩිවිඩන්ඩ් එකක් දෙනවා. මේ ඉන්ටරිම් ඩිවිඩන්ඩ් එක ෆයිනල් ඩිවිඩන්ඩ් එකකුත් නෙවෙයි. එතකොට ඔයාට මේ ඩිවිඩන්ඩ් එක හම්බෙන්න නම් ඔයා මේ කම්පැනි ෂෙයාර්ස් ජූන් 23rd වල හෝල්ඩ් කරන් ඉන්න ඕන. ඒ කියන්නේ ඔයා ජූන් 22nd අරන් ජූන් 23rd වල ඔයා ෂෙයාර්ස් හෝල්ඩ් කරන් හිටියා නම් ඔයාට ඩිවිඩන්ඩ්ස් හම්බෙනවා. ඒතකොට ඔයාට ඒගොල්ලෝ පේමන්ට් එක කරන්නේ ජුලයි 6. ඒතකොට ජුලයි 6 ඒගොල්ලෝ පේමන්ට් එක කරනවා. ඔයා ඒක බැංක් ඩීටේල්ස් දීලා තියෙනවා නම් දවස් දෙක තුනක් ඇතුළත ඔයාගේ බැංක් account එකේ ඩිරෙක්ට් රෙමිට් එනවා. නැත්නම් ඔයාට 1 week 2 weeks වගේ යනකොට චෙක් එකක් ඔයාට හම්බෙනවා. ඒතකොට ඕක තමයි ඩිවිඩන්ඩ්ස් වල කතන්දරය. පැහැදිලි? ඔය ටික තමයි මම අද ඩිස්කස් කරන්න ආවේ. පමෝද මල්ලි? හරි ප්‍රශාන්ත්. ඔව් මම හිතන්නේ මේ අපි අන්තිමට Q&A session එක දාලා තිබ්බට කට්ටිය ප්‍රශ්න ටික session එක අතරතුරේදීම clear කරගත්තා. ඉතින් තව කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් තවමත් chat box එක පාවිච්චි කරලා හරි mic එක unmute කරලා හරි අහන්න. ඉතින් ඒ අතරෙම මේ සංවිධායක මණ්ඩලයෙන් තව පොඩි ඉල්ලීමක් තියෙනවා. මේ සමූහ ඡායාරූපයක් ගන්න. ඉතින් ඒකට පුළුවන් අය තමන්ගේ කැමරා ඔන් කරලා ඒකට සහයෝගයක් දෙන්න කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්කම chat box එකේ ඔයාලට අපේ සංවිධායක මණ්ඩලයෙන් දායි Google form එකක්. ඒ form එක fill කරලා ඔයාලට පුළුවන් මේ session එක ගැන ඔයාලගේ තියෙන අදහස් යෝජනා අපේ ඉස්සරහට අපි කරන්න ඉන්න sessions වල මොනවද අපි include කරන්න ඕනේ මේ වගේ දේවල් ඔයාලට පුළුවන් අපිට මේ form එක හරහා දැනුම් දෙන්න. ඉතින් තව ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා නම් අපි පොඩි වෙලාවක් අරගෙන ඒ අයට අපිට chance එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ ප්‍රශ්න unmute කරලා හරි chat box එක හරහා හරි අපෙන් අහන්න.
මේක අර සෙල් කරාම ගන්න කවුරු ඉන්නවද කියලා අහතියා මම කිව්වා ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එක විදියට ඔෆර් එක සහ බිඩ් එක අනුව තමයි ඩිසයිඩ් වෙන්නේ. ඔයා සෙල් කරන්නේ ඔයා ඔෆර් කරනවා ෂෙයා එක බිඩ් ප්‍රයිස් එකත් එක්ක ඉක්විලිබ්‍රියම් එක, ඒ කියන්නේ සමතුලිත වෙන ප්‍රයිස් එකේදී තමයි ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා මේ මුලින්ම ෂෙයාර්ස් ගන්නවා නම් මේ ෆස්ට් ටයිම් ඔෆර් ගන්න කම්පැනි එකකින්ද ගන්න හොඳ කියලා? එහෙම එකක් නැහැ. ඉතින් ෆස්ට් ටයිම් මෙහෙමයි. ෆස්ට් ටයිම් ට්‍රේඩ් ෆස්ට් ටයිම් ඔෆර් කරන, ඒ කියන්නේ IPO එකකින් ඔයා ෂෙයාර්ස් ගන්නවා කියන්නේ ඒ කියන්නේ ඔයා චෙක් එකක් හරි ඒගොල්ලන්ට ඩිරෙක්ට් ඩිපොසිට් එකක් හරි මොකක් හරි කරලා ඊට පස්සේ ටික කාලයක් යනවා ඒගොල්ලෝ ෂෙයා එක ලිස්ට් කරන දවස් වෙනකන් ඉන්න ඕන ඔයාගේ ෂෙයාර්ස් ටික ස්ටොක් එක්ස්චේන්ජ් එකට එන්න. හැබැයි ඔයාට එහෙම ඕනේ නැහැ. කෙලින්ම CDS account එකෙන් ඔයාට ඔන්ලයින් හරි බ්‍රෝකර් කියලා හරි ඔයාට කෙලින්ම ඩිරෙක්ට් ෂෙයාර්ස් පර්චේස් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. IPO එකෙන් ගත්තත් එකයි නැතත් එකයි. ඒක ඔයාට තියෙන්නේ IPO එකේ ප්‍රයිස් එකත් එක්ක ඔයාට ඩිසයිඩ් කරන්න බෑ කොහොමද මාකට් එකේ ට්‍රේඩ් වෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් Chat Holdings ගත්තොත් 26 rupees වලට ඒගොල්ලෝ IPO ලිස්ට් කරේ. හැබැයි ඇවිල්ලා 1 week යද්දි 20 rupees වලට වඩා අඩු වුණා. හැබැයි අපි ගත්තොත් තව එනර්ජි කම්පැනි එකක් ලංකාවේ ආවා. ඒක 16 rupees වලට ඇවිල්ලා පළවෙනි දවසේම 19 rupees වලට ගියා. ඒ වගේ යනවා. ඉතින් ඔයාලට ඒ කම්පැනිගේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එකයි ඒ කම්පැනිගේ ප්‍රොස්පෙක්ටස් එක අනුව තමයි ප්‍රොස්පෙක්ට් එක අනුව තමයි ඔයා ඩිසයිඩ් වෙන්නේ කොහොමද මේ කම්පැනිගේ ප්‍රයිස් එක ඩිසයිඩ් වෙන්නේ කියලා. ඔයාට ෂෙයාර්ස් සෙල් කරන්න බෑ කවුරුත් ගන්න කවුරුත් නැත්නම් ඔයාට ඒක තේරෙනවා. සාමාන්‍යයෙන් ෂෙයාර්ස් ගන්න කවුරු හරි ඉන්නවා 296ම හැම වෙලේම කවුරු හරි ඉන්නව ගන්න. හැබැයි කවුරු හරි නැති වෙලාවකට ඔයාට ගන්න බෑ. විකුණන්න බෑ. බිඩ් ඇන්ඩ් ඔෆර් කියන්නේ ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි. සරලව කිව්වොත් බිඩ් කරනවා කියලා කියන්නේ ඔයාගේ ඩිමාන්ඩ් එක. ඔය ඩිමාන්ඩ් ලිස්ට් එක ඔෆර් කියන්නේ එහෙම නැත්නම් ආස්ක් ප්‍රයිස් ආස්ක් එක දෙන්නේ සප්ලයි ලිස්ට් එක. ඒකට ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එකෙන් තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ. මිස්ටර් විනෝද් අර කිව්වේ අද 9000 හිට් කරා කියලා. ඔව්. ඒක ඊට පස්සේ ඒ නම්බර්ස් ටික හැදෙන්නේ කොහමද? ඒක හැදෙන්නේ කම්පනීස් වල ප්‍රයිස් එක මත. හරිද? එතකොට හිතන්න දැන් ඔය ඔක්කොම කම්පනීස් වලට weighted average value එකක් දීලා 1000කට හදලා දින්නේ. ඕක ඒ all share price index එක සෙට් කරපු දවස්. ඊට පස්සේ කම්පනීස් වල share price එක change එක අනුව ඊට පස්සේ all share price index එක change වෙනවා. දැන් ඕගොල්ලෝ කළමු consumer price index එක change වෙනවා වගේ. එතකොට ඒකෙත් අපි දන්නවනේ බාණ්ඩ ලිස්ට් එකක් තියෙනවානේ. ඒ ලිස්ට් එකට ඒ weightage එක දීලා තියෙනවා. මේ වගේ කම්පනීස් දැන් 300ටම weightage එක දීලා තියෙනවා. ඒ price එකේ change එක percentage එක මේකේ weightage එකෙන් වැඩි කරලා ඔක්කොම වල එකතුවෙන් තමයි weighted average එකකින් තමයි ඔය all share price index එක හැදෙන්නේ. හරි, thank you. හරි මම හිතන්නේ සර් ගොඩක් අය අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේක පොඩි වෙලාවක් වුණා. ඉතින් පෞද්ගලිකව මමත් ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද මේ සෙෂන් එකේ. ඉතින් මම හිතන්නේ මේ දේවල් ඔයාලා ඉස්සරහට කොළඹ කොටස් හුවමාරුවත් එක්ක ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අද ඉගෙන ගත්ත දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒත් එක්කම අපි ඉස්සරහටත් තව මේ වගේ වෙබිනාර්ස් කීපයක් ඕගනයිස් කරනවා. ඒවටත් සම්බන්ධ වෙන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරන ගමන්ම මම හිතන්නේ දැන් අපි මේක අපි සංවිධානය කරලා සැලසුම් කරලා අපි ආපු වෙලාව දැන් ඉවර වෙගෙන යන්නේ. ඉතින් තව කතා කරන්න ගොඩක් දේවල් තිබ්බත් අපිට කාලයෙන් ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අදට අපේ සෙෂන් එක අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. So before the conclusion, I would like to thank you, Mr. Vinod Payagala, for sharing your valuable knowledge with us today. And thank you all the participants, because without you, this would be nothing. So let's meet soon with the second webinar of this webinar series in near future. Until then, stay safe guys. Good night.